ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි අදත් බ්‍රහස්පතින්දා දවසේ සජීවීව අපේ ස්ටයින් මෙදිරි සංකීර්ණයේ සිට ඔබ සමග සම්බන්ධ වන්නේ මාවත විද්වත් කතිකාව සමගින් ඔබ අපි හැමෝම මේ මොහොතේ අත්විඳිමින් තිබෙන මේ සෞඛ්‍ය පිළිබඳ තියෙන අභියෝගය නිසාම අදත් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් වැඩසටහන පවත්වාගෙන යන්න. කොහොම නමුත් අපි ඔබ වෙනුවෙන් අද දවසේදීත් මේ මොහොතේ අපි මුහුණ දීලා තියෙන අභියෝගය පිළිබඳව කතා කරන්න කාලය වෙන් කරන්න හිතුවා. අපි හැමෝම දන්නවා මේ වෙලාව වෙනකොට COVID-19 වසංගත තත්ත්වය නිසා අපි භුක්ති විඳින්මින් තිබෙන නැත්නම් අපි අත්දැකීමින් තිබෙන තත්ත්වය මොකක්ද කියලා. අපි දිනපතාම ප්‍රවෘත්ති විකාශයන් තුල වාර්තා කරනවා රටේ සිදුවන COVID ආසාදිතයින් වාර්තා වීම, ඒ වගේම අනිත් පැත්තෙන් COVID ආශ්‍රිත මරණ, එතකොට ජනතාව එදිනෙදා මුහුණ දෙන අභියෝග, සෞඛ්‍ය ශාස්ත්‍රය කොහොමද මේකට මුහුණ දෙන්නේ? මේ ආදී බොහෝ දේවල් ගැන අපි ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුලේ කතා කරනවා. සාමාන්‍ය මුළු දවසම අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඒ දේවල්. දැන් සංවාදය ඇති වෙමින් තිබෙනවා. මලතුවස්කිරි මහා හිමිවරුන්, එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ සම්බන්ධයෙන් විශේෂඥයින්, එතකොට දේශපාලන ක්‍රියාකාරීන් මේ හැමෝම කියනවා අපි සති දෙකකටවත් රට වහමු කියන යෝජනාව කියනවා මේ අභියෝගයට මුහුණ දෙන්න. මේ සියලුම සංවාදයේ මැද්දේ අපි අද ටිකක් ධනාත්මකව මේ ගැන කතා කරන්න හිතුවා. අපි එක පැත්තකින් කතා කරනවා කොවිඩ් එක්කම ජීවත් වෙන අනාගතයක් ගැන. අපි තව පැත්තකින් කතා කරනවා කොවිඩ් නැති හෙට දවසක් ගැන. අපි අද උත්සාහ කරන්නේ අපි ආරාධනා කරපු අපේ ආරාධිත විද්වත් මණ්ඩලයත් එක්ක කතා කරන්න කොවිඩ් නැති රටක් ගැන. අපි කතා කරමු මේ කාල සීමාව වෙන් කරගමු කොවිඩ් නැති රටක් පිළිබඳව කතා කරන්න. සුනිල් හඳුනිති මහත්මයා අදත් මාත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. අපි අද ආරාධනා කරා අපේ මේ විද්වත් සංවාදයට ශාස්ත්‍ර කිහිපයක් නියෝජනය කරන විද්වතුන් කීප දෙනෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාට අපි ආරාධනා කරා. ඒ වගේම අපි අද වැඩසටහනට ආරාධනා කරා නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාට අපි අද වැඩසටහනට ආරාධනා කළා. ඒ වගේම මේ දිනවල අපි විශේෂයෙන්ම අපේ මානසික සෞඛ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි බොහෝ විට නිවෙස්වල ඉන්නේ, එමත් නැත්නම් මේ වසංගත තත්ත්වය නිසා අපි ඉන්නේ පීඩණයෙන්. අපි ඒ ගැනත් කතා කරමු. අපි ඒ සඳහා ආරාධනා කරා කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා වෛද්‍ය පීඨයේ මනෝවිද්‍යාඥ වෛද්‍ය පීඨයේ කැලණිය විශ්වවිද්‍යාලය ආචාර්ය පවිත්‍රා ගොඩමුණේ මහත්මියට ආයුබෝවන් ඔබතුමීට. ඒ වගේම අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය උපුල් අබේරත්න මහතාට ආරාධනා කරා අද වැඩසටහනට. ඒ වගේම අපිත් එක්ක අද එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය MTM ආයිස් මහතා. අපිට පුළුවන් ශාස්ත්‍ර ගණනාවක් ඔස්සේ මේ ගැන කතා කරන්නට. හඳුනිති මහත්මයා අපි ආරම්භ කරමු. සමාජගත වෙච්ච මතයක් තිබුණා කොවිඩ් සමග ජීවිතයක් කියලා. නමුත් අපි දැන් අත්දැකීමෙන් හොඳටම දන්නවා කොවිඩ් සමග ජීවිතයක් නැහැ කියලා. කොවිඩ් සමග ජීවිතයක් කියලා කියන්නේ මරණය. ඒ අරින්න වෙන එකක් නැහැ. ඊට මෙහා එකක් නැහැ. මොකද ඒකට හේතුව දැන් අද සනීප වෙන කෙනාටත් ඒ සනීප වෙච්ච කෙනාගෙන් තව කී දිනකට බෝ වෙලා යනවද කියලා දන්නේ නැහැ. මේකත් එක්ක ජීවිතයක් නැහැ. මේකත් එක්ක ආර්ථිකයකුත් නැහැ අතරම ගත්තොත්. ඒකින්ද තමයි සමහර රටවල් දකින්නේ අපි දකිනවා එක රෝගියෙක් හම්බ වුණත් මුළු ආර්ථිකයේම රටම ලොක්ඩවුන් කරලා වහලා කොවිඩ් 0 කරන්න කොවිඩ් බිඳුව කරලා පටන් ගන්න තැනට යමින් ඉන්නවා. හැබැයි අවාසනාවක් තමයි අපේ රටේ ආසන්න ඉන්දියාවේ අපි දැකපු අත්දැකීම් පහුගිය කාලේ අද අපිට අත්විඳින්න සිද්ධ වෙමින් තියෙනවා. අවාසනාවන්ත තත්ත්වයක්, ඛේදජනක තත්ත්වයක්. අපේම සහෝදර ජනතාව පරමාවුෂ වින්දනය කරලා ජීවිතෙන් සමුගන්න ඉන්න මිනිස්සු අද හෙට මැරෙනවා, අද මැරෙනවා දන්නේ නැති ඉලක්කම් වලින්. අද ඊයේ අපි කිව්වා දිනකදී වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය වාර්තා වුණා කියලා. අද අපි කියනවා 186ක් නිල වශයෙන් වාර්තා වෙනකොට දිනකදී වැඩිම ගාන කියලා. හෙටත් අපිට කියන්න සිද්ධ වෙයි සමහර විට අදට වඩා දිනකදී වැඩිම ගාන කියලා. මේක ඉවර වෙන්නේ කවද්ද? ඒ නිසා තමයි මල්වතු අස්කිරි මහානායක හාමුදුරන් වහන්සේලා, ඒ වගේම විශේෂඥ වෛද්‍ය සංගම් සංවිධාන, ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයින් සියලු දෙනාම පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව අද විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ 10ක් ඉල්ලා හිටින්නේ මේ தත්ත්වය හොඳින් තේරුම් අරගෙන රට ලොක්ඩවුන් කරලා රට වහලා අපි මේ ගමන කඩමු කියලා. මේ වසංගතේ යන දිශාව
හානිය අවසන් කරන්න ක්‍රියාත්මක වෙමු කියලා. හැබැයි අනිත් පැත්තේ තියෙන තර්කෙත් අපි බලන්න ඕන. ආණ්ඩුව පැත්තෙන් දැනටත් තාමත් ඉදිරිපත් වෙමින් තියෙන මතයක් තමයි විශේෂයෙන්ම ආර්ථිකයේත් එක්ක ජීවිතේ. ආර්ථිකය කොහොමද කළමනාකරණය කරගන්නේ? මම දැක්ක බඳු ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වා හෙට වැහුවොත් බඩගින්න ඉන්න ලෑස්තිද කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පුංචි මිනිහා ගැන හිතලා. දුප්පත් කෙනා ගැන හිතලා. ස්වයං රැකියා කරන අය ගැන හිතලා. 40 ලක්ෂයක් විතර ඉන්න එදිනෙදා ආර්ථිකයේ යැපෙන මිනිස්සු ගැන හිතලා නම් මේක පවත්වාගෙන යන්නේ. අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් මට තියෙන ප්‍රශ්නේ. ඒ කෙනෙකුට කොයිඩ් හැදුනා. ඒ මුළු පවුලම නිරෝධායනය වෙන්න වෙනවා. එතකොට ඒ අවදානම ගන්න කවුද? මොකද මේක ආර්ථික විද්‍යාව අනුව ඉල්ලුම සැපෙන්න වගේ ජීවිතේ වටිනකම වයින්න බෑ. අනිත් පැත්තට ඉතලා ආර්ථිකය වටිනාකමට වඩා ඒ පවුලකට යම්ම තාත්ත වටිනවා. පවුලකට ඒක සමාජික වටිනවා. අද අපි දවස් ගානින් කතා කරනවා අපේ සමාජයේ අවසන් මේ පවුල මේ සමාජයේ නතර ගන්න. ඒක අපි නතර කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මම හිතන්නේ අපි සාකච්ඡාවට ගන්න ඕනේ. නතර කරන්න බැරිද ඇත්තට? අපිට කොයිඩ් එක්කම මේ ජීවිතය ඉවර කරන්න වෙලා තියෙනවා. නැත්නම් කොයිඩ් නවත්තලා අලුත් ආර්ථික ගමනක් අලුත් විදියට ආරම්භ කරන්න අපේ සමාජයේ ශක්තිය ගන්න කොහොමද? මම හිතන්නේ මේ විද්වතුන් ප්‍රතිශනාට විවිධ අදහස් තියෙන්න පුළුවන්. අපි කතා කරමු මෙන්න මේ කොයිඩ් නැති ජීවිතයකට යන්න නම් අපි හෙට ඉඳලා හරි මුල පුරන්න ඕන කොතනින්ද කියලා. පිට තියෙන අත්දැකීම්, ජාත්‍යන්තර අත්දැකීම්, ලෝකයේ අත්දැකීම්, අපේ රටේ තියෙන අත්දැකීම් උත් එකතු කරගෙන. එතනට යන්නේ අපි කොහොමද කියන එක සාකච්ඡා කරගත්තොත් මේක මම හිතන්නේ ධනාත්මක සාකච්ඡාවක් වේ ගයන් කීව ආකාරයටම අපේ අපේක්ෂාවත් ඇත්තට මේක රටේ ජනතාවගේ දායකත්වය මම හිතන්නේ හැමෝගෙම තියෙන 100%කට වඩා මේක කාරණාවට එතන කොතනද ගැටලුව තියෙන්නේ කාටද මේ කොයිඩ් නැතුව ඉන්න බැරි ඒක ගැන සාකච්ඡා කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. දැන් අපි මේ මොහොතේදී මුහුණ දීලා තියෙන තත්ත්වයේ ගැන විග්‍රහයකින් අපි පටන් ගත්තොත් ඇත්තටම අපි මොකක්ද මේ වෙලාවේ මුහුණ දීලා තියෙන අභියෝගය මේසෝ? මම හිතන්නේ ගන්න එක ඉතාල වැදගත් අපි මේ මොහොතේ තත්ත්වයේ තේරුම් ගන්න එක. මොකද අපි මේ වසංගතයේ මැඩලීමේදී ගන්න තීරණ අදාළ විය යුතු ඒ අවස්ථාවට මීට මාස කිහිපයකට කලින් ගත යුතු තීරණ නෙමෙයි දැන් ගත යුතු වෙන්නේ. දැන් මේ අවස්ථාවේ ගත යුතු තීරණ මොකක්ද කියන එක තේරුම් ගන්න නම් පළමු කොට මේ අවස්ථාවේ පවතින තත්ත්වය මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. එක වචනයකින් මම හිතන්නේ මේ තත්ත්වය අපි කියනවා නම් කියන්න වෙන්නේ අපි මුහුණ පාලා තියෙන බරපතල තත්ත්වයකට කියන එක. මම හිතන්නේ ඒක අප සියලු දෙනාටම එකඟ විය හැකි තත්ත්වයක් වෙනවා. ඇයි බරපතල වෙන්නේ? එක කරුණකින් එකත් විස්තර කරන්න පුළුවන්. මේ අවස්ථාවේ අප මුහුණ පා සිටින්නේ අපගේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව. ඒ ධාරිතාව ඉක්මවා යන තත්ත්වයකට. රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් කියන්නේ ඉතා බරපතල තත්ත්වයක්. මොකද එයින් පසුව සමහර ලාවට දැන් හඳුන්වති මහත්මයා ප්‍රකාශ කරා වගේ මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. මම තවත් ඒක පැහැදිලි කරන්න. දැන් අපි දකින්නවානේ අද දවසේ මරණ මෙච්චරක් 160ක් 180ක් වැඩි වෙනවා කියලා. ඉතින් ඒක දැක්කාම බියටපත් වෙනවා. මෙතන අර සමහරවිට සංඛ්‍යා ලේඛන පිළිබඳ ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් දවසට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව ඒක ඇත්තටම තියෙන රෝගීන් සංඛ්‍යාවද? එහෙම නැත්නම් මරණ සංඛ්‍යාව ඇත්තටම තියෙන මරණ සංඛ්‍යාවද? එහෙම නැතුණත් මේ දත සලකා බලන විට අපිට පේන්නේ බරපතල තත්ත්වයක්. දැන් මේ 160 කියන එක මේ මරණ අපි දැක්කට මේවා ඇති උනේ මීට සතියකට සති දෙකකට සති තුනකට කලින් ඇති වුණ රෝගී තත් එක දවසකින් ලෙඩි වුණා නෙමෙයි. මීට සති තුනකට හතරකට කලින් රෝගී වුණ කට්ටිය ඔවුන්ගෙන් කොටසක් සංකූලතා ඇති වෙලා ඊට පස්සේ සංකූලතා නිසා අන්තිමට ඒ සංකූලතාව වලින් ගලව ගන්න බැරුව සමහරක් දැඩි සත්කාර ප්‍රතිකාර වලින් හරියන්නේ නැතුව අපේ අශෝක් ගුණරත්න මහත්මයා වගේ විශේෂඥ වෛද්‍යවරු කොච්චර උත්සාහ කරත් ඒත් බේර ගන්න බැරි වට්ටවර ඇවිල්ලා මේ යන කට්ටිය. ඒ වුණාට අපි තාම දැක්කේ නෑ අද දකින්න 3000 2700ට මොකද වෙන්නේ කියන එක. ඒක දකින්නේ අද නෙමෙයි. ඒක දකින්නේ අද නෙමෙයි. තව සති 3කින් නැත්නම් 4කින්. ඉතින් මේ මොහොතේ අපි ගාව ඉතා වැදගත් වගකීමක් තියෙනවා අර ඉස්සරහට එන මරණ රැල්ල. මොකද අපි තේරුම් ගත යුතු එක දෙයක් තමයි රෝගීන්ගේ රැල්ලට පස්සේ තමයි මරණ රැල්ල එන්නේ.
ඒක තමයි රෝගය ඇති වෙන ආකාරය. මොකද රෝගේ බෝ වෙලා ඊට පස්සේ එකඟ ඇතුලේ ඇති වෙලා ඊට පස්සේ තමයි රැල්ල එන්නේ. ඉතින් මේ දකින්න රැල්ලට පස්සේ තමයි ඊළඟ රැල්ල එන්නේ. එහෙමනම් කොහොමද මේ රැල්ල නවත්තන්නේ? කොහොමද ඒ රැල්ල නවත්තන්නම් ප්‍රධාන දෙයක් තමයි රෝගීන්. ඒ කියන්නේ අර රෝගීන් හැමෝම අමාරු තත්ත්වයකටපත් වෙන්නේ නැහැනේ. ඒ රෝගීන්න් කොටසක් තමයි. ඒගොල්ලන් ඉක්මනට අඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට තමයි මේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම කියන එක ප්‍රශ්නයක් දෙන්නේ. දැන් අපේ රෝහල් කලින් මේ සති දෙකකට කලින් කොවිඩ් වෙනුවෙන් වෙන් කරලා තිබ්බා නම් 32000. දැන් අනං 41000ක් වෙන් කරලා තියෙනවා. එහෙම තිබිලත් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් රෝහල් වලට ඇතුල් වෙන්න බැරුව. ඒ කියන්නේ රෝග ලක්ෂණ පෙන්වුම් නොකරන නෙමෙයි, රෝග ලක්ෂණ පෙන්වුම් කරන රෝගීන් පවා විශාල සංඛ්‍යාවක් රෝහල් වලට ඇතුල් වෙන්න බැරුව සමාජයේ ඉන්නවා. ඉතින් මෙතන තමයි අපි මේ බරපතල තත්ත්වය දකින්නේ මේ අවස්ථාවේ. මම අර දීර්ඝකාලීන ගැන නෙමෙයි මම කතා කරන්නේ. දීර්ඝකාලීන වෙනම සාකච්ඡා කළ යුතු කොහොමද අපි කවදා හරි කොවිඩ් නැති හෙට දවසකට යන්න කියන එක. මේ අවස්ථාවේ මම හිතන්නේ වැදගත්ම දේ තමයි, වැදගත්ම දේවල් තුනක් මට කියන්න පුළුවන්. එකක් තමයි කොහොමද මේ මරණ නවත්තගන්නේ? කොහොමද මේ රෝගීන් අඳුනගෙන හැකීක්මනින් ප්‍රතිකාර යොමු කරන්නේ? කොහොමද අපේ සෞඛ්‍ය පද්ධතිය මත යොමු වෙලා තියෙන මේ අධික පීඩනය తాවකාලිකව අඩු කරගන්නේ? ඊළඟට සංචරණ සීමාවන් කොහොමද මේ වෛරසයේ පැතිරීම අඩු කරගන්නේ? මොකද ලෙඩ වැඩි වෙනකොට තමයි අමාරු රෝගීන් වැඩි වෙන්නේ. අමාරු රෝගීන් වැඩි වෙනකොට තමයි මරණ වැඩි වෙන්නේ. එහෙමනම් ඒ පැත්තත් බලන්න ඕනේ. කොහොමද මේ පැතිරීම අඩු ගානේ මන්දගාමී කරන්නේ? ඒකට සංචරණ සීමාවන් වැදගත් වෙනවා. ඒ වගේම වසන්තයේ වැළකීමේ ක්‍රියාමාර්ගයේ සියල්ල වැදගත් වෙනවා. නීති රීති වැදගත් වෙනවා. සියල්ලම එකතුවක් ගැන තමයි අපි කතා කරන්නේ. මහ ජනතාවගේ සහයෝගය වැදගත් වෙනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි මහ ජනතාවට නිවැරදි උපදෙස්, නිවැරදි දත්ත ඒ තේරුම් ගත හැකි ආකාරයට ලබා දිය යුතුයි. ඔන්න ඔය කරුණ ඔය පදනම උඩ තමයි ඉන්නේ. අවසාන වශයෙන් මෙතන මේ කරන මේ කෙටි හැඳින්වීමේදී ඉවර කරන්න මම බලාපොරොත්තු වෙන තමයි වැළැක්විය හැකි එක මරණයක්වත් සිදු නොවිය යුතුයි කියන්නේ. හඳුනේති මහත්තයා කිව්වෙත් ඒ ප්‍රකාශයමයි මේ මරණ රෝගයක් බෝ වෙලා තියෙන දේවල්. අපි කියන්නේ මරණ සංඛ්‍යාව බිඳුව කරන්න බෑ කිසිසේත් අපි සෞඛ්‍ය වෘත්තිකයන් දන්නවා. ඒ වුණාට මේවා වැළැක්විය හැකි මරණ. අන්න එතරයි මේ ඛේද වාචකයේ තියෙන්නේ. දැන් මේ රෝහල් ධාරිතාව ඉක්මවා යන තත්වයට ළඟා වෙලා තියෙන වෙලාවේ මේක කළමනාකරණය සඳහා වෛද්‍ය විශේෂඥයින් විදිහට ඔබතුමාලා යම් යෝජනාවක් කරලා තියෙනවද නැත්නම් ක්‍රියාත්මක වෙමින් තියෙන ක්‍රියාවලිය ගැන අදහසක් තියෙනවද ඔබතුමාට? ඔව් ඇත්තටම යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, ඒ වගේම විද්වත් වෘත්තිකයන්ගේ සංගමය, ඒ වගේ සියලු විද්වත් ආයතන එකතු වෙලා එහෙම වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වගේ ස්වාධීන විද්වතුන්ගේ කමිටුවක් මගින් නිර්දේශ ඉදිරිපත් කරා. ඒ හැම නිර්දේශයකම එන්නේ එකම රටාවක්. එකක් තමයි සංචරණ සීමාවන් පැනවීම, අනිත් එක තමයි නිවැරදි දත්ත ලබා දීමට පිළිවෙලක් යෙදීම, තුන්වෙනුව රෝගීන්ට අර ප්‍රතිකාර ලබා ගැනීමේ ඒ ක්‍රියාමාර්ග ඇති කිරීම, සෞඛ්‍ය පද්ධතිය තව පහසුකම් ලබා දීම. ඔය රට ඔය ටීම ඒවා ඔයමයි උත්සේ තමයි ඒ ක්‍රමවේද ඔස්සේ තමයි හැම දුන්න හැම සාකච්ඡාවක්ම හැම නිවේදනයක්ම පදනම් වෙලා තියෙන්නේ, හැම ඉල්ලීමක්ම පදනම් වෙලා තියෙන්නේ ඔන්න ඔය කරුණු හතර පදනම් කරගෙන. දැන් මේ නිවෙස් වල සිට ප්‍රතිකාර කිරීම, එතකොට රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් අද ආයේ බස්නාහිර පළාතට අලුත් යාන්ත්‍රණයක් හදලා දුන්නා. මම දන්න පරිදි ඔබතුමා මේ යාන්ත්‍රණයට සක්‍රියව දායක වෙලා ඉන්න කෙනෙක්. මම හිතන්නේ අපේ ජනතාවට වැදගත් වෙයි මේ වෙලාවේ ඒක වෙන විදිහ ගැන පොඩි පණිවිඩය අපිට දී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ අහපු එකට. මොකද මේ වෙලේ අපි මූණ පාලා තියෙන බරපතල ප්‍රශ්නයක්. මම කලින් කිව්වා වගේ රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා නිවෙස්වල. ඒ නිවෙස්වල ඉන්න රෝගීන් ගෙන් විශාල යම් සංඛ්‍යාවක් ඉන්නවා හදිසි ප්‍රතිකාර අවශ්‍යයි. මෙතන මේ හදිසි ප්‍රතිකාර කියන එක ඉතා වැදගත් දෙයක්. මම හිතන්නේ වෛද්‍ය අශෝක ගුණරත්න මහත්මයා මට වඩා හොඳට පැහැදිලි කරයි. දැන් මේ කොවිඩ් රෝගේ තියෙන එක තත්ත්වයක් තමයි සමහර වෙලාවට රෝගියෙක් ඉන්න පුළුවන් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් නොකර. හැබැයි එක සැරේටම රුධිරයේ ඔක්සිජන් මට්ටම පල්ලෙහාට බහින්න ගත්තට පස්සේ කියන්නේ ඇඟ ඇතුලේ සිදුවෙන ඒ ව්‍යාධිජනක ක්‍රියාවලිය මත රුධිරයේ ඔක්සිජන් මට්ටම පල්ලෙහාට බහින්න ගත්තට පස්සේ ඒක නවත්තන්න බෑ. ඒකට ඉංග්‍රීසියෙන් කියන හැපි හයිපොක්සියා කියලා. බොහොම හොඳින් ඉන්නවා. එක සැරේට මේක පල්ලෙහා බහින්න ගන්නවා. ඉතින් මේකේ ඉතා වැදගත් කාරණාවක් තමයි එහෙම වෙන්න පුළුවන් කට්ටිය අඳුනාගෙන ඒ අයව හැකිතාක් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර හරහා යොමු කිරීම අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේ සියලු දෙනාටම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අමාරුයි. ඉතින් මෙහිදී අකමැත්තෙන් හෝ ඒකට යොමු වෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ තෝරා ගැනීමක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන ට්‍රයාජ් කියලා. මම අර කලින් කිව්වා අපි මේ ඉන්නේ ආපදා අවස්ථාවක කියලා. හදිසි ආපදා අවස්ථාවක මූලික මූලධර්මයක් තමයි මේ ට්‍රයාජ් කියන්නේ.
ට්‍රයාජ් කියන්නේ තෝරා බේරාගෙන ඊට පස්සේ අත්‍යවශ්‍යම කට්ටිය පළමුව යොමු කරනවා. ඉතින් මෙහිදී කරන ක්‍රියාවලිය තමයි මෙතන ක්‍රියාවලිය පියවර දෙකකින් සිද්ධ වෙනවා. එකක් තමයි කෙටි පරිමිත මාර්ගයෙන් රෝගීන් දැනුම් දෙනවා Tamanට හිතන විදිහට Tamanගේ තත්ත්වය කොහොමද කියලා. ඊට පස්සේ කෙටි පරිමිත වර්ගීකරණය කරලා කොටස් තුනකට බෙදනවා. පළවෙනි එක තමයි වහාම ප්‍රතිකාර අවශ්‍ය කට්ටිය. දෙවනුව වහාම ප්‍රතිකාර අවශ්‍ය නැහැ. හැබැයි ඒගොල්ලෝ රෝහල්ගත වෙන්න ඕනේ. තුන්වෙනුව නිවෙස්වල ඉඳලා ප්‍රතිකාරගත යුතු කට්ටිය. ඊට පස්සේ ඒගොල්ලන්ට දුරකථන මාර්ගයෙන් කතා කරලා බලනවා කොහොමද ඒගොල්ලන්ගේ තත්ත්වය කියලා. ඊට නැවත වරක් ඒ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ අයගේ නිවෙස්වල සමහරලාට අපි අර පල්ස් ඔක්සිමීටර් කියන උපකරණය තියෙනවා නම් මේ කාර්යය වඩාත් පහසු වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් මට්ටම මැනගන්න උපකරණයක් තියෙනවා වඩාත් පහසු වෙනවා. ඒ වගේ අර ප්‍රශ්න කීපයක් මගින් විනාඩි කීපයක් මගින් නොඋන්ගේ තත්ත්වය මේවා කරලා ඊට පස්සේ සුවසරිය වගේ යාන්ත්‍රණයකට දැනුම් දුන්නාම ඒ යාන්ත්‍රණය ඔස්සේ ඉතා ඉක්මනින් මේක කරන්න පුළුවන්. ඉතින් දැන්ට හඳුන්වලා තියෙන ක්‍රියාමාර්ග තමයි ඊයේ ඉඳන් හඳුන්වලා දුන්නේ. ඒක ජාතික මේ කොවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානයත් එක්ක එකතු වෙලා රජය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්කොම එකතු වෙලා හඳුන්වා දුන්න ක්‍රියාමාර්ගයක් වෙනවා මේක. කෙටි පණිවිඩ ක්‍රමය කියන්නේ 1904ට කෙටි පණිවිඩයක් එව්වහම ඊට පස්සේ ඒක අර ABC කියන ක්‍රමවේද ඔස්සේ ඒ කෙටි පණිවිඩය යවන්න පුළුවන්. තමන්ම හිතා ගන්නවා තමන්ගේ තත්ත්වය මොකක්ද කියන එක. ඊට පස්සේ ඒ සියලු දෙනාටම දුරකථන ඇමතුම් දෙනවා. අද දවසේ මම හිතන්නේ දුරකථන ඇමතුම් දීලා තියෙනවා 2000ක කිට්ටු සංඛ්‍යාවක්. අද දවසේ ඇතුළත විතරක්. ඉතින් හෙට දවසෙත් ඒ වගේම සිද්ධ වෙයි. 24 පුරා මේ යාන්ත්‍රණය සිද්ධ වෙනවා. ඊට පස්සේ තව විදිහක් තියෙනවා. රෝගීන්ට පුළුවන් 247 ඒක ඕනෑම මොබිටෙල් හරි එහෙම නැත්නම් ඩයලොග් එයාටෙල් ඕනෑම එකකින් 247ට අමතලා තමන්ගේ තත්ත්වය ගැන වෛද්‍ය උපදෙස් ලබා දෙනවා. එතනත් වෛද්‍යවරුන් 300ක් වගේ ස්වේච්ඡාමය සේවය කරනවා. විශේෂඥ වෛද්‍යවරුන් 100ක් විතර වගේ තව උපදෙස් දෙන්න ඉන්නවා. සියලු දෙනාම එකතු වෙලා අර ඒ දුරකථන හැමතුම් වලට අවශ්‍ය උපදෙස් ඒ මොහොතේම ලබා දෙනවා. මේක මේ දක්වා තිබුණ නැති දෙයක්. මේ පහුගිය දවස් දෙකේ ඒක පටන් ගත්තේ ඇත්තටම හරියට පටන් ගන්න පුළුවන් වුණේ දවස් 3කට ඉස්සර වෙලා මේ පහුගිය දවස් 3 ඇතුළත මේ දක්වා දුරකථන හැමතුම් 2000කට වමන උත්තර දීලා තියෙනවා. ඒක ඇත්තටම මේ තත්ත්වය හැටියට විශාල දෙයක්. මොකද රෝගීන් ඉන්නේ මොකද කරගන්නේ? කාගෙන්ද අහන්නේ? කියන දේ දන්න. ඉතින් මෙතෙන්දී වෛද්‍යවරයෙක් වුණ කතා කරනවා කියන එක මම හිතන්නේ විශාල සහනයක් වෙනවා. ඉතින් මේ දුරකථන අංක දෙක මම නැවත මතක් කරන්න කැමතියි. 247 කියන එක. අනිත් එක තමයි කෙටි දුරකථන පණිවිඩයක් කියවන්න 1904 කියන එක. මේක දැනට බස්නාහිර පළාත විතරක්ද ක්‍රියාත්මක වෙන්නේ? නැවත දැන් පටන් අරගෙන තියෙන්නේ. නෑ මුළු රට මෙහෙම දෙයක් තියෙනවා. 247 කියන එක ඕනම තැනකින් එන්න පුළුවන්. වෛද්‍යතුමනි ඔබතුමා කියන සංඛ්‍යාව රජයේ සංඛ්‍යා ලේඛන වලට යනවද 2000ක් වාර්තා වෙනවා කියන ගාන? දැන් රජයේ නිත වශයෙන් නිකුත් කරනවනේ මේ මෙච්චර දවසකට කොවිඩ් හඳුනාගත්ත කියලා ඒකත් එකතු වෙනවද මේ? ඒකයි මේකයි වෙනස්. මොකද දැන් අර අද උදේ නිකුත් කරපු නිවේදනයේට පස්සේ ඉතා කෙටි කාලයක් ඇතුළත කෙටි පණිවිඩ 300ක් විතර ආවා. හැබැයි කෙටි පණිවිඩ ඔක්කොම ඊයේ ආසාදින උනා නෙමෙයි. පහුගිය කාලය පුරාම යම් කෙනෙක් ඒ කියන්නේ වෛද්‍ය උපදේශ වලට යොමු වෙන්න බැරුව හිටපු ඔක්කොම වගේ ඒ වෙලේ කෙටි පණිවිඩ එවන්න ගත්තා. ඉතින් එතන ඒ වෙලේ විශාල ප්‍රමාණයක් එක මොහොතට ළඟා වෙනවා. ඒතර මේ ඉලක්කම් වර්ග දෙක වෙනස්. ඉතින් ඊට පස්සේ අර බොහොම ඉක්මනට ප්‍රශ්න කීපයක් අහලා ඒ කියන්නේ විශාල පළපුරුද්දක් තියෙනවා මම හිතන්නේ වෛද්‍ය ගුණරත්න මැතිතුමාට ඒ තීරණය ගන්නවා. ඊළඟට කරන දේ තමයි ගෙදර ඉන්න කට්ටියට උපදෙස් දෙනවා මොනවද නොකළ යුත්තේ මොනවද කළ යුත්තේ කියන එක. උදාහරණයක් වශයෙන් දැන් තරුණ කට්ටියම ස්ට්‍රෝක් ලක්ෂණ දැන් නැත්නම් සමහරවිට බොහොම ඒගොල්ලෝ ව්‍යායාම කරන්න දඟලන්න කැමති. ඉතින් එක උපදේශයක් තමයි ඇඳේම ඉන්න විවේක ගන්න, ඇඳේම ඉන්න, හොඳ පෝෂ්‍යදායී ආහාර ගන්න, ජල ලීටර් 2ක් පමණ ගන්න. ඒ වගේ කළ යුතු දේවල් කියනවා. හොඳට වාතාශ්‍රය ලබා ගන්න ඒ වගේ දේවල්. නොකළ යුතු දේවල් මහන්සි වෙන්න එපා. ඒ වගේ දේවල්. ඊළඟට ඔය ඇස්ප්‍රින් වගේ ඖෂධ ගන්න එපා. ඒවා වෙනම රෝගියෙක් නැත්නම් ඒ වගේ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් කියනවා. මව් කිරි දෙන විදිය. ඒ වගේ උපදෙස් ලබා දෙනවා. ඉතින් ඒ හැම උපදේශයක්ම වටිනවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රියාමාර්ගය මුළු රට පුරාම ඉක්මනට යොමු වෙනවා නම් මට හිතෙනවා මේ තුලින් පවා අපිට ජීවිත සෑහෙන සංඛ්‍යාවක් ගලව ගන්න පුළුවන්. ඒක මොකද රෝහල්ගත වීම පිළිබඳව තීරණය ගන්නේ කොහොමද එතකොට? මේ යාන්ත්‍රණය කවදාවත් තිබුණ නැත්නම් සම්බන්ධීකරණය වෙනවා. මෙහිදී
දැන් වෛද්‍ය මේ දක්වා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇත්තටම එක නිලධාරි මහත්තයෙක් වෛද්‍ය අන්වර් හම්දානි මහත්මයා එතුමා තමයි ඔය රෝහල් වලට රෝගීන් යවන්නේ කොහොමද ඒ ඔක්කොම තීරණය කරන්නේ. එතකොට මෙතන ක්‍රියාමාර්ග සම්බන්ධීකරණයක් වෙනවා. අර සුවසරිය කියන ගිලන් රට සේවයයි අනිත් මේ ඊළඟට මෙතන යුද හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාව සක්‍රියව දායක වෙනවා. ඒ ඔක්කොගෙම රෝගීන් ඉවත් කිරීම සම්බන්ධයෙන්. එතකොට අර මෙතන ගන්න තීරණය, ඒ කියන්නේ අර රෝගීන් වර්ගීකරණය කර ගන්න තීරණය මේ මොහොතේම කෙටිපණිවිඩයක් මගින් අන්වර් හම්දානි මහත්මයාටයි ඊළඟට සුවසරිය සේවයට මේ මොහොතේම දැනුම් දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන දත්ත පදනම, මේ කියන්නේ කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ දත්ත පදනමෙන් වහාම තීරණයක් ගන්නවා මේ කොහොමද කරන්නේ කියන එක. ඒ කියන්නේ පළවෙනි වතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය, ඊළඟට සුවසරිය, ඊළඟට ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, අනිත් විශේෂඥ වෛද්‍යවරුන් ඒ සියලු දෙනාම එකතු වෙලා තනි සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගයකට අවිල්ලා තියෙනවා. හොඳයි මචං. සියලුම සෞඛ්‍ය සේවාවන්, රාජ්‍ය පෞද්ගලික සියලුම සෞඛ්‍ය සේවාවන් එක මධ්‍යගත සේවාවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම කිසිම සැකයක් නැහැ. ඉඩකට සම්බන්ධ කරගෙන අපි ඔක්කොම සායනය සෞඛ්‍ය අන්තිමේ ධාරිතාවේ දෙවියලා හදි කියලා ඒ සීමාව ඉක්ම යනවා. ඒකදී ඒ සීමාව ඉක්ම යනකන් රජයේ රෝහල් වල නැන රජයේ සෞඛ්‍ය සේවාවේ ධාරිතාවද නැත්තම් සමස්ත හැටියට සමස්ත මේ මොහොතේ සමස්ත පෞද්ගලික රෝහලක් පවා මේ මොහොතේ ඇඳක් ගන්න උත්සාහ කරොත් ඒක කරන්න බෑ. හොඳයි. දැන් වෛද්‍ය අශෝක ගුණරත්න මහත්මයා, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහත්මයා දැන් මේ කොවිඩ් අපිට ආගන්තුක වෙලා මුල්වරට රටට ඇතුළු වුණු අවස්ථාවේදී අපි ක්ෂණිකව යම් යම් ක්‍රියාමාර්ගات අපි දැක්කා, විශේෂයෙන්ම මේ රට ලොක්ඩවුන් කරන තීරණ. එතකොට ක්‍රියාමාර්ග මම හිතන්නේ ඔබතුමාත් මුල් අවධියේදී මේ ක්‍රියාමාර්ගවලට සක්‍රියව උපදෙස් දෙන්න දායක වෙච්ච කෙනෙක්. එතකොට අපිට දැන් මේ වෙලාවේ විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. හැබැයි අපිට දැන් අර මුලින් එක්කෙනෙක් වාර්තා වෙලා තිබුණු අවස්ථාවේ තිබුණු තත්ත්වයේ දැන් තිබුණු තත්ත්වයේ බලපුවාම මහාචාර්යතුමා කිව්වා වගේ අපි දැන් බරපතල තැනකට ඇවිල්ලා තියෙනවා. අපි ඒ තත්ත්වයට එන්න අපිට කොහේ හරි වැරදුනාද ඔබතුමා හිතන විදිහට? ඔව් ගායන් පළමුවෙන්ම මම ඉතින් සිරස නාලිකාවටත් මාවත වැඩසටහනටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. අද දිනේ මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. දැන් මෙතනින් අනිත් විද්වතුන් දෙහා බැලුවාම මට හිතුණා මහාචාර්ය ඉන්දික ගත ප්‍රවිෂ්ටයට පොඩ්ඩක් වෙනස් තැනකින් පටන් ගන්න, අනික් කට්ටියටත් එතකොට එතන ඉඳන් මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න. අපි මේ කොවිඩ් වෛරසය ගත්තොත් මේ වෛරසයට ධාරකයක් නැහැ. ඒ කියන්නේ දැන් ඩෙන්ගු වගේ රෝගයක් ගත්තොත් මදුරු ධාරකයක් ඉන්නවා. එතකොට මේකට වාහකයෙකුත් නැහැ. දැන් එන්සෙෆලයිටිස් වගේ රෝගයක් ගත්තොත් ඌරෙක් වගේ ධාරකයෙක් සහ මදුරු වාහකයෙක් ඉන්නවා. ඒතකොට මේ රෝගය සම්පූර්ණයෙන්ම මිනිස්සෙක්ගෙන් තව මිනිස්සෙක්ට පැතිරෙන දෙයක්. එතකොට අපි සෛද්ධාන්තිකව හිතුවොත් ඒක එසේ නොවුනට සති 3-4ක් මේ සියලු දෙනාම එකිනෙකා මුණ ගැහෙන්නේ නැතුව හිටියොත් මේ ලෙඩෙන් හැදිලා සුව වෙන පිරිස සුව වෙයි. යම් පිරිසක් මිය යයි. එය එතනින් හමාර විය යුතුයි. එය ලෝකෙක කොහෙවත් වෙලා නැහැ. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ දැන් අර ඩෙන්ගු මර්ධනය කරනවා නම් මේ රටේ ඉන්න මදුරුවන් ටික නැති කරන්න ඕන වගේ. දැන් ඒක මොනතරම් පහසු කටයුත්තක්ද අපහසු කටයුත්තක්ද කියලා ඕනෙකින්ට තේරෙයි. නමුත් මදුරුවන් පාලනය කිරීමටත් වඩා ඔබට ගිය අපහසු කාර්යයක් වෙලා තියෙනවා මේ ඉගෙනගත්ත මේ මිනිස්සුන්ව පාලනය කරගන්න. දැන් ඒක තමයි අපි ඉදිරියේ තියෙන ලොකුම බාධකය, අභියෝගය. දැන් එක පැත්තකින් බැලුවොත් දැන් මේ රටේ සංස්කෘතිය දිහා බැලුවම අවුරුදු කාලෙට අපි නැකත් කියලා දෙයක් කරනවානේ. දැන් බලන්න නොනගතේ කියලා යම් කිසි නැකතකට හැම මුළු රටම එකම මොහොතක එක දෙයක් කරන්න පුළුවන් ජනතාවක් නැතුවත් නෙවෙයි. එතකොට එහෙම ජනතාවක් මෙතරම් මේ වෛද්‍යවරුන් කියලා මෙතරම් මේ රූපවාහිනී වැඩසටහන් කරලා මේ පණිවිඩය
ඇයි ගියේ නැත්තේ? ඇයි මේ දෙසට ජනතාව පෙළගස්සන්න බැරි වුණේ? එතකොට මං හිතන්නේ ඒක වෛද්‍ය විද්‍යාත්මකව බලනවා වගේම සමාජ විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මකව මං හිතන්නේ බැලිය යුතු කාරණාවක්. කොතනද මෙතන වැරදුනේ කියලා. එතකොට මෙතන වෛද්‍යවරුන් වගේම රජය නොඑක් පාර්ශවකරුවන් ඉන්නවානේ ජනතාවට මේක අරන් යන්න. වෛද්‍යවරුන් විදිහට මම හිතනවා පහුගිය වසර එකමාරක විතර කාලය තුල සෑහෙන දැන් මේ වගේ කතිකාවතක් ගියා. ඒකේ ප්‍රතිඵලය ඒ තරමට ලැබුණේ නැති වුණාට දැන් අර ඉංග්‍රීසි කතාවක් තියෙනවා too much of anything is good for nothing කියලා. ඕනවට වඩා වැඩියෙන් කරන කිසි දෙයක වටිනාකමක් නැහැ. ඉතින් ඒ වගේ දැන් මේ අපි කියන දේ වටිනාකමත් මොන තත්වයකට ඇවිල්ලාද කියලා හිතන තරමටත් මම හිතන්නේ වෛද්‍යවරුන් පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් රජයේ වගකීම රජයක් හැටියට මේ කිසිම දේශපාලනයක් ගේන නෙමෙයි මම කියන්නේ ගන්න. රජයක් හැටියට මම විශ්වාස කරනවා මේ පැතිරීම පිළිබඳ වගකීම සහ මුලින්ම රජය බාරගත යුතු නැහැ. මේක රජයේ සම්පූර්ණ වරදින් වෙච්ච දෙයක් නෙවෙයි. මේ වෛරසය ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිරය හෝ විපක්ෂ නායක කාර්යාලයේ හදලා යවපු වෛරසයක් නොවේ. ඒ නිසා ජනතාවට ඇත්ත තත්ත්වය කීමට රජයේ කිසි විටකත් බිය විය යුතු නැහැ. මම පොඩි උදාහරණයක් කියන්නම් ගන්න. දෙවන ලෝක යුද්ධ සමයේ බකින්හෑම් මාලිගාවටත් බෝම්බ වැටෙන අවස්ථාවක් තියෙනවා. බ්‍රිතාන්‍ය ජර්මනියට යටත් වෙන්න ඔන්න මෙන්න වගේ වෙච්ච අවස්ථාවක්. මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය අගමැති වෙලා හිටියේ වින්ස්ටන් චර්චිල්. එතකොට මේ නිලධාරීන් ගිහිල්ලා අගමැතිතුමාට කියනවා අගමැතිතුමා දැන් මේ වෙච්ච දේ ජනතාවට කිව්වොත් මේ ජනතාව සම්පූර්ණයෙන්ම අධෛර්යමත් වෙන්න පුළුවන්. ඩිමෝරලයිස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කියන්න එපා. ඒත් චර්චිල් අගමැතිතුමා කියනවා නැහැ. ජනතාව සත්‍ය දැනගත යුතුයි. ජනතාව දැනගත යුතුයි සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටම පුද්ගලයෙක්ගේ තත්ත්වයට අද මහරජතුමත් පත් වෙලා කියලා. ඒ නිසා මේ ප්‍රවෘත්තිය දාන්න කියලා. එතකොට මේ ප්‍රවෘත්තිය පළ වෙනවා. එතකොට ඔය කාලේ වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා කරපු කතා විශාල ප්‍රමාණයක් ප්‍රස්තාපිරළු බවටත් පත් වුණා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකට එක් අවස්ථාවකදී ඔහු ඉඳන් කිව්වා I have nothing other than blood, tears, toil to offer for the British people. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ජනතාවට මට මින් එහාට දෙන්න නැත්තේ ලේ, අඳුළු, මල මුත්‍රා පමණයි කියලා. ඒකට ඒ තරම් අසරණ තත්වයකට අසරණ ප්‍රකාශයක් කරපු චර්චිල් අගමැතිතුමා ඉතිහාසගත වුණේ දුර්වල පාලකයෙක් විදිහට නෙවෙයි. ඒ සහස්‍රකේ පහළ වෙච්ච විශිෂ්ට නායකයෙක් විදිහට. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ කිසි විටකත් මේ රජය බියවිය යුතුයි කියලා ඇත්ත කියන්නේ. ඉතින් මගේ පුද්ගලික අදහස මෙය අර ඒ විදිහට ජනතාවට ගියේ නැtei කියලා. දැන් තවත් උදාහරණයක් ගත්තොත් දැන් අපි කතා කරනනේ පාස්කු ප්‍රහාරය ගැන. දැන් ඒක කලින් දැනගත්තා නම් මේක වළක්ව ගන්නවයි කියලා. ඉතින් කලින් දැනගත්තා නම් මොකද වෙන්නේ? මිනිස්සු පල්ලි යන්නේ නැහැ. ඉතින් දැන් අපි කලින් කියනවනේ. ඉතින් ඇයි එහෙනම් යන්නේ? එතකොට මොකක් හරි දැන් මෙතන තියෙනවා ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නය දැන් අපිට අපි කියන දේ අහන්නෙත් නැත්නම් මං හිතන්නේ ඒකයි මම වෙන තැනකට මේ සාකච්ඡාව ගෙන්නම් කියලා. මෙතනින් ඉදිරියට යනවා නම් දැන් මේ අපිට වැරදිලා තියෙන්නේ කොතනද කියලා දේශපාලන හා සමාජීය විදිහකට කතා කරමු කියලා මම මෙතනින් නවත්තන්නම් මේවට. මට පොඩ්ඩක් මේ ඔබතුමාගේ කතාව අහනකොට මට කාරණයක් මතකද ඔබතුමා විශ්වාස කරනවාද අපිට ජනතාව විදියට අපිට හංගන කොටසක් තියෙනවා කියලා මේක?
මට පැහැදිලි වෙන්නේ ඔබේ ප්‍රශ්නේ. අපිට හංගන කොටසක් තියෙනවද මේ බරපතල තත්ත්වයේ? ඔව් දැන් ජනතාව විදිහට දැන් ජනතාව එතෙන්ට එනවදෝ කියලාත් සැකයක් තියෙනවා. මොකද දැන් මේ සෙල්ෆ් ලොක්ඩවුන් තමන් විසින්ම තමන්ව ලොක්ඩවුන් කරන කතා මේ ඊයේ පෙරේද තමයි ආවේ. නමුත් අර මං කලින් කිව්ව විදිහට මේ රෝගයේ ස්වභාවය අනුව මේ තියෙන දුරස්ථභාවය මේ කියන විදිහේ ලොක්ඩවුන් එකක් අපිට කරන්න පුළුවන් නම් ඇත්තටම මේ රෝගය පාලනය කරන්න පුළුවන්. ඒකට මේ රෝගය පාලනය කිරීම අර ඩෙන්ගු හෝ වෙනත් රෝගයක් පාලනය කිරීමට වඩා පහසු විය යුතුයි සෛද්ධාන්තිකව ගත්තොත්. නම් ඒ එසේ නොවේ. නමුත් ඒ එසේ නොවන්නේ ඇයි? දැන් මට උත්තරයක් දෙන්න පුළුවන් දෙකට. ඔව්. මම දැන් බොහොම ස්තුතියි හොඳ ප්‍රවේශයක් ලබා ගත්ත එතුමා. දැන් මගේ අවබෝධය හැටියට මේක හුදෙක්ම සාමාන්‍ය දෙයකට වඩා මේක සංස්කෘතියකට එරෙහි වෙච්ච සටනක් වගේ. මම හිතන්නේ අපි මේ සංස්කෘතියකට විරුද්ධව කරන සටනක් තමයි අපි මේ කරන්න ඕනේ. මොකද හේතුව දැන් මිනිස්යාව ඉපදිච්ච දා ඉඳලා ඔහුගේ මුල් ශිෂ්ටාචාරයේ ඉඳලා හදන්නේ සම්බන්ධකම් හදාගන්න, එකතු වෙන්න, ආගමෙන්, සංස්කෘතියෙන්, එදිනෙදා ජීවිතවලින්. එතකොට මෙහෙම හදලා එකපාරට දැන් කොරෝනා ඇති වුනහම අපි කියනවා යාට එකතු වෙන්න එපා කියලා. අම්මව බලන්න යන්න එපා. මල ගෙදර යන්න එපා. මගුල් ගෙදර යන්න එපා. එතකොට ඒක මිනිස්සුයෙකුට කරන්න පුළුවන් පහසු දෙයක් නෙමෙයි. මොකද හේතුව තමුන්ගේ ඒ කියන්නේ සංස්කෘතිය කියන එක ඉගෙනගත්තු දෙයක් තමයි. සංස්කෘතිය කියන්නේ කන බොන දේවල්, එකතු වෙන දේවල්. මිනිස්සයාට සංස්කෘතිය කියන්නේ එයාගේ සම්බන්ධකම් වලින් මිදෙන්න බෑ ලේසියෙන්. ඒ කියන්නේ මාළුවට වතුරෙන් ගොඩෙන්න ගියා වගේ හරි. එහෙම ලේසි පාසුවෙන් මේ වැඩේ කරන්න බෑ. එහෙම කරනවා නම් ඔහුට මේක කරන්න පුළුවන්. ඒ නිසා මට හිතෙනවා මේක තමුන්ටම පාලනය කරගන්න පුළුවන් කියන හැඟීමට මම පක්ෂ නැහැ. හේතුව මිනිස්සෙකුට තමුන්ගේ අභ්‍යන්තරිකව තමුන්ගේ හැඟීම් තුළ ඇති වෙන දේවල් පාලනය කරගන්න අමාරුයි. ඔහුට හැම වෙලේම ඔහුව පාලනය කරගන්න යම් බාහිර බලපෑමක් අවශ්‍යයි. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඒ කියන්නේ ඒකට තමයි අපේ පවුල, අපේ ආගම, සමහරලාට නීති අරව මේවා හැමදේම තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සෙකුට මෙහෙම එකපාරට ලොකු වගකීමක් ගන්න පුළුවන්ද? අපි බැලුවොත් එහෙම මිනිස්සයා ජීවත් වෙන්නේ සමාජ යථාර්ථයයි විද්‍යාත්මක යථාර්ථයයි මැද. සමහර වෙලාවට අපේ සංස්කෘතිය විද්‍යාත්මක යථාර්ථයට වඩා සමාජ යථාර්ථයට බොහොම සමීපයි. ඒ කියන්නේ හැම වෙලේම අපි පුරුදු පුහුණු වෙලා තියෙන එහෙම තමයි. ඉතින් එතකොට අපිට අමාරුයි ඒ වගේ දෙයකින් මිදෙන්න. සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම දැන් අපි දන්නවා මේ වගේම මේ නිරෝධායනයට සමාන සංස්කෘතියක් අපේ ඉතිහාසය තුළ තිබිලා තියෙනවා. ඒවට මිනිස්සුන්ගේ ලැබියාවක් තිබිලා තියෙනවා. නමුත් දැන් මේ ඒ කියන්නේ දැන් අත හොදන එක එහෙම නැත්නම් ගෙවල් වලට සෙරප්පු දාගෙන යන්න නැති එක ඒ වගේ දේවල් සංස්කෘතිය තුළ තිබිලා තියෙනවා. ඉතින් මේක නීතියෙන්ම පමණක් කරන්න බෑ කියන එක තමයි මගේ විශ්වාසය. නමුත් ඒ නීතියෙන් කරන්න බැරිුණාට ඒක සමාජය තුළට සමාජයට වගකීම දෙන්න ඕන. සමාජයට වගකීම දීලා නැහැ. මොකද හේතුව ඒ සමාජයට වගකීම දෙනකොට ඒක බිමට යන්න ඕන. දැන් අපි බැලුවොත් එහෙම සමාජය තුළ එක එක කණ්ඩායම් ඉන්නවනේ. දැන් අපි සංස්කෘතිය ගත්තත් මෙතුමා කියපු විදිහට ඉගෙනගත්තු මැද මට්ටමේ මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ. දැන් අපි බැලුවොත් එහෙම දැන් කියන්නේ සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභී පිරිස ඉන්නවා. ත්‍රිරෝද රත එළවන අය ඉන්නවා. එහෙම නැත්නම් ගොවියෝ ඉන්නවා, දීවරයෝ ඉන්නවා. මේ මිනිස්සුන්ගේ සංස්කෘතිය වෙනස්. ඒවුන් එක එක උපසංස්කෘතීන් වලට සම්බන්ධයි. එතකොට අපිට බෑ මුළු සමස්ත රටටම එක විදිහේ දෙයක් කරන්න. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ අර පුද්ගලයන්ගේ තියෙන අභ්‍යන්තරික දේවල් පාලනය කරන්න යම් පරිබාහිර බලයක් ඕන. ඒ කියන්නේ හොඳ තැනකට එතුමා ආවා විශේෂයෙන්ම මේක බෝ වෙන්නේ මිනිසුන්ට නම්. ඒතකොට මිනිසාව පාලනය කරන්න ඔහු අකමැති වුණත් සිද්ධ වෙනවා. ඉතින් එතනදී තමයි රජයේ කාර්යභාරය තියෙන්නේ. නැත්තම් මේක ලේසියෙන් අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා දුර්වල මානසිකත්වයේ පාලනය කරන්න පරිබාහිර සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙච්ච සංස්කෘතිකමය බලයක් යොදා ගන්න වෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. ආචාර්යතුමා දැන් පළවෙනි අවධියේ ආපු වෙලාවේදී අපි දැක්ක දේ තමයි මිච්ඡර දරුණු තත්ත්වයක් නැතුව වුණත් දින 45ක් විතර කාලයක් මිනිස්සුන්ව ඒ තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. එතකොට දැන් මේ සමාජෙම තමයි මේ ශ්‍රී ලංකාවේ මේ දූපතේම මිනිස්සු ඒ සංචරණ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. මම කියන්නේ දැන්ට වඩා වැඩියෙන් අපි කවුරුත් පිළිගන්න එපා. දැන් මේ තියෙන ක්‍රියාවලියට වඩා වැඩි අඳුර නීති තත්ත්වයක් තිබුණා. රැයට නෙමෙයි දවලු. ඉතින් හැබැයි ඒ ක්‍රියාවලියට මිනිස්සු හුරු වුණා. එතකොට
තමන්ගේ ගෙදර ළඟට එන වාහනෙන් බඩු ටික අරගන්න විදිය, පාර්සලේ ගන්න විදිය, ඒක ගැන ඒ තත්ත්වෙට ගියා නේද? දැන් ඇයි අපිට දැන් මෙච්චර මේ ජනතාව දන්නවා, මම කියන්නේ ජනතාව දන්නේ නැහැ කියන එක නෙමෙයි දැන් ප්‍රශ්නේ. ජනතාව දන්නවා තමන් මැරුණොත් තමන් විතරයි යන්න වෙන්නේ. තමන්ගේ ඥාතීන්ටවත්වත් මලමිනියවත් බලන්න හම්බෙන්නේ නැහැ. පාංශුකූල තත්ත්වයක් ලැබෙන්නේ නැහැ. ආගමික වතාවත් ඉෂ්ට වෙන්නේ නැතුව තමයි මේ ගමන යන්න වෙන්නේ කියලා දැන් මං කියන්නේ ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. හැබැයි එහෙම තියෙද්දි ඔබතුමා කියන එකට ප්‍රශ්නෙට මම පිළිතුරක් මම කියන්නම්. දැන් මට දැනෙන විදිහ මෙතුමා ඉතාම හොඳ තැනකට මේ ප්‍රශ්නේ අරගෙන ආවා. මමත් ඊයේ රාත්‍රී මේ ඔබලා ආරාධනා කරාට පස්සේ බැලුවා මේ රෝගේ වැළඳෙන්නේ කොහොමද කියලා. වැළඳීම ගැන මේ හොයනකොට මට හම්බුණු එක වචනයක් තමයි මේ පෙරදිග සාහිත්‍යයේ තියෙන සන්නිපාතික ආබාධ කියලා. රෝග විශේෂය. සන්නිපාතික ආබාධ. සන්නිපාතික ආබාධ කියලා කියන්නේ මේ හතර වටින් කොහෙන් කඩා වැටෙනවද කියලා නොතේරෙන රෝග විශේෂයක්. ඉතින් මේක ආණ්ඩුවක් කරන ලද දෙයක් නෙවෙයි. හැබැයි ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් තියෙන වගකීමෙන් ගැලවෙන්න බෑ. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් තියෙන වගකීම කියලා කියන්නේ මේවැනි රෝගයක් පිළිබඳ ගනුදෙනුවක් කරද්දී පළමුවෙන්ම දැනගන්න ඕන අපි මොකද්ද ඇනලයිස් කරන්නේ? ඇනලිටිකල් ફોකස් එක මොකද්ද? මේ විශ්ලේෂණයේ ලක්ෂ්‍යය මොකද්ද? මොකද්ද මේ කොවිඩ් කියන්නේ? මට පේන විදිහට කොවිඩ් කියන මේ රෝගකාරකය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ඉතාම අසමර්ථ වෙලා තියෙන මේක ග්‍රහණය කරගන්න මනා විදිහට. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව සම්බන්ධයෙන් මට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුවට මේ නෝමටිව් ફોකස් එකක් නැහැ. මිනිස් ජීවිත පිළිබඳ අගය කිරන සුළු ප්‍රතිපත්තියක් නැහැ. එහෙම නැත්නම් ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ මම උදාහරණයක් විදිහට මම ගන්නම්. මට කනගාටුයි ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් මේ ප්‍රශ්නේ මතු කරේ නැහැ. කොවිඩ් වසංගතයේ අවස්ථාවේ පාස් කරන්නේ අපි අයවැය ලේඛනයෙන් ඩිෆෙන්ස් සඳහා 109ක් තිබිච්ච 2006 තිබිච්ච අය මේ වෙන් කිරීම සමස්ත ආණ්ඩුවේ වියදම් වලින් 9.9ක් දක්වා වැඩි කරනවා. මේක කිසිම පක්ෂයක් පාර්ලිමේන්තුවේ කතා කරේ නැහැ. මේ කොවිඩ් අර්බුදය කියන ව්‍යසනයේ තියෙන අවස්ථාවේ. ඒ ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 2.9ක්. මහා මාර්ග සඳහා 2020 තිබිච්ච ගානට වඩා 5.2යි සමස්ත රජයේ වියදම් වලින් වියදම් කරේ ඒක 7.4 දක්වා අරන් යනවා. 1.5 දක්වා. එඩියුකේෂන් වලට තිබිච්ච ගාන 3.9 ඉඳලා 3.5 ජාතික ආදායමෙන් 1.2ක් පමණයි වියදම් කරන්නේ. සෝචනීයම තත්ත්වය තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයට රජයේ වියදම් කරපු වියදම් විශාල වශයෙන් කපා හරිනවා. මේ කොවිඩ් අර්බුදය හමුවේ පාස් කරන අයවැය ලේඛනය. එතකොට 5.7ක් විදිහට තිබිච්ච 2020 තිබිච්ච එක 4.4 දක්වා අඩු කරනවා. මං කියන්නේ මේක තමයි අපි ග්‍රහණය කරගත යුත්තේ. වඩා වැදගත් වෙන්නේ ආරක්ෂක හමුදාවල් වලට නවීන අවියායුධ මිලදී ගන්න එකද මේ අවස්ථාවේ. එහෙම නැත්නම් හයිවේ හදන එකද මේ අවස්ථාවේ වඩා වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ජීවත් වීමට තියෙන අයිතිය ගැන කල්පනා කරන එකද? මට පේන්නේ මේ රජයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ තියෙන බරපතලම අසමර්ථතාවය තියෙන කොවිඩ් කියන්නේ මොකක්ද කියලා හරියට ග්‍රහණය කරගෙන නැහැ. මේක හසුරුවන්න හදන්නේ මං කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් කියන්නේ මෙඩිකෝ මිලිටරි ඩිස්කෝස් එකක් කරා. වෛද්‍ය සහ සන්නද්ධ හමුදාමය කතිකාවතක් කරා. මේක තමයි මේ සෝචනීය තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ. ඇයි ඇත්ත කියන්නේ නැත්තේ මිනිස්සුන්ට? අනිත් එක මම ඔබතුමාලගේ සමහර අදහස් වලට එකඟ නැහැ. මම යෝජනා කරන්නේ මේ මට්ටමට මේ රෝගේ ලංකාවේ පාලනය වෙලා තියෙන ජනතාව දැනුවත් නිසා. රජයේ තියෙන විශේෂ ක්‍රියාමාර්ගයක් නිසා නෙවෙයි. රජයට ඇත්තටම WHO එක මේ රෝගේ පටන් ගන්නකොටම කරුණු 39ක් එක්ක මුළු ලෝකේ රටවල් වලටම නිර්දේශ සමූහයක් ඉදිරිපත් කරනවා. ඒක එක නිර්දේශයක් තමයි පළවෙනි නිර්දේශ මම කියවන්නම්.
Pandemic preparedness should be integrated into national disaster management structure and approaches. අපි පාස් කරපු ඇක්ට් එකක් තියෙනවා 2005. කොයි ඇක්ට් එක ක්‍රියාත්මක කරනවා? දැන් මේක දේශපාලනය කී අරයා මේකෙන් දේශපාලනය කරනවා මෙයා මේකෙන් දේශපාලනය කරනවා කී නැතුව රජයේ වහාම කළ යුත්තේ මේකට අර සාමූහික ප්‍රයත්නයක්. වෛද්‍යවරු ඉන්නවා, විශේෂඥයෝ ඉන්නවා, ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා. දුක් ගැනවිල තියෙනවා. ඒ තියෝ ගන්න විදිහක් නැහැ, සල්ලි හොයා ගන්න විදිහක් නැහැ කියලා. මං කියන්නේ සල්ලි හොයා ගන්න ක්‍රම තියෙනවා. සල්ලි හොයා ගන්න ක්‍රම ගැන නිර්මාණශීලීව මේ ආණ්ඩුව හොයන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මම ඉස්සර මතු කරපු කාරණාව තාචාතුමා දැන් ඒ වෙලාවේදී තිබිච්ච විශේෂත්වය දැන් නැති මොකද්ද කියලා හෙව්වොත් එහෙම. දැන් සාමාන්‍ය අපි දැන් ජනතාවට එදා මේ සංචාරණ සීමාවන් පිළිපදින්නත් ඒක දරාගෙන ස්වයං රැකියා කරන කෙනාත් හැම කෙනාම ගෙදර ඉන්නත් විච්ච පහසුකම තමයි ඒ මොහොතේ ඡන්දයක් තිබ්බේ. මම හිතන්නේ ඒ කියන්නේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අතර කාලික තමයි ඒ රැල්ල ආවේ. ඒ නිසා ගම්මට්ටමේ ඉඳලා තරඟයක් තිබුණා. අර රාජ්‍ය නිලධාරියටත් වඩා සමාජයට ගමේ ගාම නිලධාරියා ඇතුළු ඒ රාජ්‍ය නිලධාරීතුමාටත් වඩා දේශපාලන අධිකාරිය විසින් ගමට මිනිස්සු අතරට ගිහිල්ලා ආහාර මල්ලක් දෙන්න, බඩු ටික දෙන්න, ඒක හොයලා බලන්න තරගයක් හැදුවා. සාමූහික ක්‍රියාවලියක් වගේම දේශපාලන ක්‍රියාවලියක් තිබුණා. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? අද ජනතාව ඔබ උත්තරකාරී බවට පත් වෙලා ජනතාව මේක එක බෝ කරගත්තා කියනවා. එහෙම නැත්නම් ජනතාව මේක ආරක්ෂා වෙන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් චෝදනාවට ලක් වෙනවා ජනතාවට කිව්වට කියන දේ අහන්නේ නැහැ කියනවා. ඇත්තට මේක නෙමෙයි ප්‍රශ්නේ. ජනතාව ජීවත් වෙන්න ආසයි. දැන් මේ වැඩපිළිවෙල කොතනින්ද එන්නේ මුල පුරන්නේ කියන එක තමයි මම හිතන්නේ අපි කතා කරන්න ඕන. ඒකට එක හේතු දෙකක් තුනක් තියෙනවා. නමුත් ප්‍රධාන එක හේතුවක් මිනිස්සු මේ විදිහට හැසිරෙන දැන් මේ අපි වෛද්‍ය විද්‍යාත්මකව කියනවා පැන්ඩමික් ෆටිග් කියලා. ඒ කියන්නේ එකම දෙයක් අපි දැන් ආරක්ෂා වෙන එකක් වුණත් එහෙමයි. දැන් අපිට සුළු කාලයකට කිව්වොත් ඒක අපි අකුරටම පිළිපදිනවා. නමුත් ඒ தත්ත්වය අවුරුදු ගණන් පැවතෙන්න ගියොත් වෙන්නේ මිනිස්සු එකෙන් ටික ටික ඈත් වෙනවා. ඒක සිද්ධාන්තයක්. එතකොට දැන් මෙච්චර කාලයක් ගිය නිසා මේ පැන්ඩමික් ෆටිග් කියන එකත් දැන් මම හිතන්නේ හැම කෙනාටම ඇවිල්ලා. එතකොට ඒකත් එක ප්‍රධාන එකක් වේ. මම හිතන්නේ ඉන්දිකත් මාත් එක එකඟ වෙයි ඒකට. අනිත් එක තමයි අර පළවෙනි රැල්ලේදී ගත්ත දැඩි ක්‍රියාමාර්ගයේ ඊට පස්සේ රජය ගත්තයි කියලා මම පිළිගන්නේ නැහැ. ඒ කාලේ ඒ මාස 3 ගිය දැඩි බව බොහොම ලිහිල් විදියට තමයි පස්සෙන් ආවේ. ඒ කියන්නේ දැන් එදා රෝගීන් මං හිතන්නේ 30 ගාණක් සහ රෝහල් ගත වෙච්ච කට්ටිය සහ මරණ මං හිතන්නේ 10ටත් අඩු ගාණක් තියෙනකොට ඒ ගත්ත එකයි අද තත්ත්වය ගත්තොත් අපිට හිතා ගන්නවත් බෑ අද කල යුත්තේ කුමක්ද කියලා එදා එකට සාපේක්ෂව. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට මෙතන මම තව වරදක් දකිනවා. දැන් මේක මිනිස්සුන්ට මෙතුමා කිව්වා වගේ මේ වගේ සංස්කෘතික වටාපිටාවකදී යම් බලකිරීමක් කළ යුතු වෙනවා. නමුත් ඒ බලකිරීමෙන් අදහස් විය යුත්තේ මේ රෝගය සඳහා යම් කිසි බයක් මිනිසුන් තුල ඇති කිරීම. නමුත් මට පේන්නේ එතෙන්ට රජය ආවයි කියලා. මම වරදි වෙන්න පුළුවන්, නිවැරදි කරන්න. රජය ඊට වඩා මට පේන්නේ උත්සාහ කරනවා පොලිස් බියක් ඇති කරන්න. දැන් මේ හැමදාම පොලිස් ප්‍රකාශකතුමා ඇවිල්ලා අහවල් අච්චර ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මෙච්චර ගොඩකට නඩු දැම්මයි කියන එක ඒක මට නම් හිතෙන්නේ විහිළු සහගත දෙයක්. ඒ මොකද පාරවල් වල වේගෙන් ගමන් කිරීම වගේ වරදවල් වලට මම කියන්නේ 100,000 ගාණක් අත්අඩංගුවට ගන්නවා නඩු දානවා. ඔය හැම එකක්ම ඇවිල්ලා රූපවාහිනී ප්‍රකාශ කරන්නේ නැහනේ. ඇයි මේක විතරක් ප්‍රකාශ කරන්නේ? එතකොට ඒකේ අරමුණ තමයි මේක යම් බියවැද්දවීමකින් මිනිස්සුන්ව පාලනය කර ගැනීම. නමුත් මේක රෝගයක්නේ. දැන් මේක වරදක් නෙවෙයි හොරකමක් වගේ. එතකොට රෝගයක් නිසා මේකට මම හිතන්නේ මූලිකත්වයේ දිය යුත්තේ රෝගය සඳහා මිනිස්සුන්ගේ යම්කිසි බයක් සහ හික්මීමක් හදනවා මිස පොලිස් බයක් ඇති කිරීම නෙවෙයි. මම හිතන්නේ එතනත් යම් කිසි වරදක් මම හිතන්නේ ඔබතුමාට පුළුවන් මට පොඩි වෙලාවක් දෙන්න අපේ ආචාර්යතුමීට ඇති මේකට මතයක් මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ගත්තොත් අපි මේ මම ඉස්සෙල්ලා මේ වෛද්‍යතුමා කියපු අර පැන්ඩමික් ෆැටිග් කියන අන්නේ ඒකට අදාළව කියන්න කැමතියි. ඇත්තටම දීර්ඝ කාලීනව මේ වගේ අපිට පාලනය කරගන්න බැරි
තත්වයන් දිගටම පැවැත්වෙනකොට අර පුද්ගලයන් තුළ ඇතිරි වෙනවා මේ ඉගෙනගත් අසරණ භාවය කියන learned helplessness කියන එක. ඉතින් එතකොට වෙන්නේ අර යමක් කරගන්න පුළුවන් වුණත් මට ඒක කරගන්න බැහැයි කියන හැඟීමක් එනවා. මම මොකක් කරත් වැඩක් නැහැ කියන හැඟීම එනවා. බලාපොරොත්තු රහිත බවක් එනවා. ඇත්තටම මට දැන් ඒක ජනතාව තුළ පේනවා. කියන්නේ අපිට ඒක තමයි පේන්නේ. මොකද ගිය අවුරුද්ද බැලුවොත් අපිට ජනතාව තුළ මීට වඩා සුබවාදී බලාපොරොත්තු සහිත බවක් තමයි දැක්කේ නේද? කියන්නේ අපි මාධ්‍ය වුණත් බැලුවාම තිබ්බ නැගිටිමු ශ්‍රී ලංකා ආදී වශයෙන් කියන්නේ සින්දු හිටන් තිබ්බා නේද? කියන්නේ මීට වඩා සුබවාදී දැක්මක් තමයි අපි ජනතාව අතර පොදුවේ දැක්කේ. මොකද නමුත් අර දිගින් දිගටම මේක පැවැත්වෙනකොට දැන් සෞඛ්‍ය උපදෙසුත් දිගින් දිගටම පිළිපදින්න ඕනේ. අර ආචාර්ය මහේෂ් කිව්වා වගේ අපේ සංස්කෘතියට එරෙහි ලෙස තමයි ඇත්තටම අපේ මේ පුරුදු වෙනස් කරගන්න වෙලා තියෙන්නේ. පුද්ගලයන්ගෙන් දුරස්ත වෙලා. ඉතින් ඒ නිසා අපි සමාජීය වශයෙන් තනි වෙලා තියෙනවා. ඉතින් ඒ තත්වයන් දිගටම පවත්වාගෙනකොට මොකද අර සමාජ ප්‍රශ්නත් ඇති වුණානේ. කියන්නේ මරණ බය තමාගේ ආදරණියගෙන් වෙන්වීමේ බිය තමයි තියෙන ලොකුම බිය. නමුත් ඊට අමතරව ආර්ථික ගැටලු ඇති වුණා. ආර්ථික ගැටලු කියන්නේ රැකියා ජීවනෝපාය මාර්ග නැති වුණා. එතකොට දෛනික ජීවිතය ගොඩක් වෙනස් වුණා. කියන්නේ අපේ තියෙන අනාගත සැලසුම් වෙනස් කරන්න වුණා. අධ්‍යාපනය සම්බන්ධ වෙන්න පුළුවන්, වෘත්තිමය වශයෙන් වෙන්න පුළුවන්. කියන්නේ එදිනෙදා අපේ තිබේ ඒ සියල්ලම වෙනස් වුණා. ඉතින් ඒක දිගින් දිගටම වෙලා දැන් අපිට අර හිතෙනවා මේක වෙනස් වෙන්නේ නැති වෙයි කියලා. මේක දිගටම අපිට දැන් කොවිඩ් එක්කම ජීවත් වෙන්න වෙයිදෝ කියන ඒ බය තියෙනවා දැන්. මේක අපි එතකොට දැන් අර අසරණ භාවයක් තමයි අපිට දැනෙන්නේ. අපිට මොකක් කරත් වැඩක් නැහැ කියලා. ඉතින් අර සමහරකට ඇයි සමහර කට්ටිය මේ තාමත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැති කියන. එතකොට අර එක්තරා තරහක් ඇති වෙනවානේ. අපේ නිදහස සීමා වෙලා, අපේ අනාගත බලාපොරොත්තු ඔක්කොම කියන්නේ කඩාකප්පල් වෙලා. ඉතින් අන්න ඒ වගේ හැඟීමකට අර සමහර අය තුළ අර යම් කිසි ප්‍රතිරෝධයක්ත් ඇති වෙනවානේ. මේ ඕන දෙයක් වෙච්චාවේ වගේ කියලා අන්න ඒ වගේ හැඟීම් ඇති වෙනවා. ඉතින් ඒ අනුව තමයි එක එක කට්ටිය හැසිරෙන්නේ. සමහර අය අනිසි ලෙස බිය වෙලා අනිශ්චිත බිය සහ කාංසාව ඇති වෙලා තියෙනවා. අනික් පැත්තෙන් අනික් කට්ටිය ගොඩක් මුරණ්ඩු වෙලා තියෙනවා. කිසිම දෙයක් පිළිපදින්නේ නැති වෙලා තියෙනවා කියන්නේ. ඇත්තටම මිනිසුන් අර යම් දෙයක් තක්සේරු කරන විදිහ අනුව ඒගොල්ලන්ගේ චර්යාව වෙනස් වෙනවා. ඉතින් ඒ චාර්යා තමයි දැන් අපිට මේ මිනිසුන් තුළ දකින්න පුළුවන්. ඔබතුමී හිතනවාද මේ ලොක්ඩවුන් කරනවා වගේ ඒ වගේ නීතියානුකූලව යම් පියවරක් අරගෙන මේක මෙල්ල කිරීම හරහා මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියන්නේ? කෙටි කාලීනව පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව මේ වගේ දේවල් වල ඇත්තටම මිනිසා තුළම වෙනස් වීමක් ඇති වෙන්න ඕනේ. කියන්නේ අර නව සාමාන්‍යයට මුහුණ දෙන්න නම් අපි මානසිකව ගොඩක් විපර්යාසයක් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමිය විශ්වාස කරනවා මේ නව සාමාන්‍ය තත්ත්වය කියන දේ සදාකාලිකවම මනුස්ස සමාජයේ පවතී කියලා. එහෙනම් අපිට වෛද්‍ය විද්‍යාත්මකව කියන්න බෑ එහෙම සදාකාලික වෙයි කියලා. මොකද අපිට ඒක කවදාද ඒක එන්ඩ් පොයින්ට් එක කවදාද ඒක ඉවර වෙන්නේ කියන එක අනිශ්චිතභාවයක් තියෙනවා. අමාරුයි. අනිශ්චිතභාවයක් තියෙනවා. මේ යන අඩුම ගානේ මේ මනුස්ස ජීවිත පිළිබඳ බරපතල ප්‍රශ්නයක් දැන් මතුවෙලා තියෙනනේ. කොයි මොහොතේ කවුරු කොතන මැරෙනවද කියලා විශ්වාසයක් නැහැනේ. අර ඔබතුමා කිව්වා වගේ මේක මිනිස්යාගෙන් මිනිස්යාට බෝ වෙනවනම් తాවකාලිකව සති දෙක තුනක අනිවාර්යයෙන්ම ඒ ගැන මේක දැවැන්ත පසුපසට තල්ලු කිරීමක් ඒ తాවකාලිකව සති දෙක තුනක් රට වැසීම ගැන මං හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු විවාදයක් නැහැ අද. කිසිම මගේ වෛද්‍ය සංගමය හෝ විශේෂඥ වෛද්‍යවරුන් හෝ WHO එක නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ඒ කිසිම එකක් නැහැ. මම මේකට සරල උදාහරණයක් කියන්නම් ගයන්. දැන් අපේ විදුලි නිපදවීම ගන්න. එතකොට අපේ වැඩිපුර ජල විදුලිය තියෙනවා. ඒක අඩු වුණොත් අපි යනවා තාප විදුලියට. ඒකත් නැති වුණොත් අපි යනවා පවර් කට් එකකට. විදුලි විසන්ධි කිරීමකට. එතකොට මේ ක්‍රියාවලියක් තියෙනවානේ. දැන් මේ ක්‍රියාවලිය කරන්නේ මොකක් සමගද? මේ අපිට තියෙන ජලධාරිතාවත් සමග. ජලධාරිතාව යම් ප්‍රමාණයකට අඩු වුණාම අපි යනවා තාප බලයට. ඒකත් යම් ප්‍රමාණයකට ගියාම අපි විදුලිය කපනවා. එතකොට අපිට සැලැස්මක් තියෙනවා. එතකොට දැන් අපිට එහෙම සැලැස්මක් තියෙනවද මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන්? දැන් මේ කොවිඩ් පටන් ගත්ත කාලේ මම මහාචාර්ය ඉන්දික මේ කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ස්ථිරීභවනයක් කෙරුවා. කියන්නේ පළවෙනි ලෙවල් 1 කිව්වේ මුකුත් නැති
තත්ත්වයක්. එතකොට level 2 කියලා ඒගොල්ලෝ සඳහන් කරේ ඉඳලා හිතලා sporadic cases. එහෙම මෙන් හම්බ වෙනවා. ඊට level 3 වල තිබ්බ 3A කියලා එකක්. 3A කියන්නේ clusters, isolated clusters. පොකුරු. උදාහරණයක් විදිහට ගත්තොත් බණ්ඩාරනායකවත්ත පොකුර. පළවෙනි රැල්ලේ. නාවික හමුදා පොකුර. ඊට පස්සේ 3B කියලා කිව්වා. මට මතක නැහැ එහෙම තත්ත්වයක් ලංකාවේ තිබ්බද කියලා. එක එක ප්‍රදේශවල එන පොකුරු. හිතන්න කිලිනොච්චියේ තියෙන පොකුර. ඊළඟට level 4 කියන්නේ සමාජීය පැතිරීම. ඒ කියන්නේ අපිට හොයන්න බෑ කාගෙන් මේ දේ ආවද කියලා. එතකොට මේ තිබ්බ ස්තරී භවනයේදී එක එක ස්තරයේදී ගත යුතු ක්‍රියාමාර්ග WHO එක නැත්තම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් නිර්ණය කරලා තිබ්බා. මේ ස්ටේජ් එකේදී කළ යුත්තේ මේකයි. මේකෙදී කළ යුත්තේ මේකයි. දැන් අපි හිතනවා නම් ඒක මේ රටට ගැලපෙන්නේ නැහැ කියලා. අපිට අපේ ස්තරී භවනයක් සහ මේ එක එක ස්තරයේදී ගත යුතු ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. එහෙම තිබ්බනම් අද ඔය මහානායක ස්වාමින් වහන්සේලාට හෝ වෘත්තීය සමිතිය වලට මෙහෙම ඇවිල්ලා කීමට අවශ්‍ය නැහැ රට වහන්නේ කියලා. මොකද මේ ස්තරයේදී කළ යුතු දේ එතන තියෙන්න ඕන. එතකොට එය නැති එකත් විශාල ප්‍රශ්නයක්. දැන් අපි ඉන්නේ මොන මට්ටමේද කියලා කිව්වොත් එහෙම බුදුහා නිශ්චිත වශයෙන්ම අද හවස වෙනකොටත් මම දන්නේ දැන් මම කියන්නම් සුනිල් මගේ පුද්ගලික අදහස. මොකද මෙය වසංගත විද්‍යාඥයන් හෝ එම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ යුතු දෙයක්. ඒ නිසා රට වෙනුවෙන් එහෙම ප්‍රකාශයක් කරන්න මට අයිතියක් නැහැ. මගේ පුද්ගලික මතය තමයි දැන් මේක සමාජීය පැතිරීමක් තියෙනවා. දැන් මම එක උදාහරණයක් කියන්නම්. මේ අපේ රෝහලේ මේ හෙදියක් විශේෂඥ වෛද්‍යවරයෙක්ට උදව් කරගෙන ඉඳලා එකපාරටම නැහැ. බැලුවාම උදේ ඇඟට අමාරුයි කියලා රැට් පරීක්ෂණයක් කරගෙන ඇවිල්ලා අර වැඩ කරන ගමන් ඔන්න ආවා මේක රැට් පොසිටිව් කියලා. ඒ වලම ගියා. දැන් කොහෙන්ද ආවේ කවුරුත් දන්නේ නැහැ. දැන් මේ වගේ කතා 100,000 ගණක් කියන්න පුළුවන්. ඒ නිසා මට තේරෙන දැනුම අනුව දැන් මේක සමාජගත වෙලා ඉවරයි. නියෝජ්‍ය මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අදහසක් කියලා තිබුණා තාක්ෂණික වශයෙන් සමාජගත වෙලා නැහැ කියලා. ඒක මොකද්ද? තාක්ෂණික වශයෙන් සමාජගත වෙලා නැහැ කියන්නේ තේරෙන්නේ. ඔබ එතුමාගෙන්ම දැනගත යුතුයි. මම කිව්වේ ඒ පිළිබඳ මම විශේෂඥයෙක් නොවේ. නමුත් මට තේරෙන දැනුම අනුව සමාජගත වෙලා තියෙන්නේ. එතකොට ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළි නොගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඔය දෙන අර්ථකථන ඔවුන් විසින්ම පැහැදිලි කළ යුතුයි. නමුත් මම මේ සරලව කිව්වේ දැන් ඒ වගේ ස්තරී භවනයක් සහ ඒ එක් ස්තරයට කළ යුතු දේ තිබුණා නම් මේ විදිහට මිනිස්සු පාරට බහැලා මේක ලොක්ඩවුන් කරන්නයි අරක කරන්නයි මේක කරන්නයි කියලා කිව යුතු නැහැ. අර විදුලි බල මණ්ඩලය යම් දෙයක් වෙනකොට ඒ දෙයට යම් පියවරක් ගන්නවා වගේ පියවරක් ගන්න. ඔබතුමා ඔය කියන කාරණය මහාචාර්යතුමා ඔබතුමාලා බොහොම නිශ්චිතව මේ මෑතකදී නිකුත් කරපු විවෘත ලියවිල්ලෙත් බොහොම නිශ්චිතව කියලා තිබ්බා නේද? මේක තමයි අපි දැන් මේ වෙලාවේ කරන්න ඕනේ. ඒ වගේ මම හිතන්නේ අවස්ථා කීපයකදීම ඔබතුමාලා මේ ගැන කතා කරලා තිබුණා. කීපයක්. මම නැවතත් මම හිතන්නේ මේ මෙතෙන්දී මම ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දිශාවට මේ දිශානතිට මේ සාකච්ඡාව අරගෙන ආපු එක ගැන. දැන් අපි ආපහු සැරයක් සංසන්දනය කරලා ගත්තොත් එහෙම 2020යි 21යි අතර දැන් ඔය කාලය ඇතුළත මම පෞද්ගලිකව ගත්තොත් එහෙම නැත්නම් අපි මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වශයෙන් හෝ මේ කොවිඩ් ආසාදනයේ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව වෛද්‍ය අශෝකත් ඒ වගේ තමයි අදාළ සියලු රාජ්‍ය වේවා රාජ්‍ය නොවන වේවා පක්ෂ විපක්ෂ සෞඛ්‍ය නොවන සියලු දෙනා සමග සියලු මට්ටම් වල ඉතා කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා. එතෙන්දි මම දැකපු එක දෙයක් තමයි හැම කෙනෙක්ගේම Tamanට හැකි උපරිම මට්ටමින් මේ වෙනුවෙන් දායක වෙනවා කියන එක. හැබැයි එයින් කියන්නේ වැරදීම් සිද්ධ වුණා කියලා. යම් අවස්ථාවල වැරදීම් සිද්ධ වෙනවා. මොකද වෙන්නේ අපි මේ බලන්නේ කවදාත් අපි නොදන්න වෛරසයක් ගැන. අපි අර කලින් දේවල් ගැන ඒ අනුමානයෙන් ඒ දැනුමෙන් මේ ගැන තීරණ ගන්න බෑ. අපි තාමත් මේ වෛරසය ගැන ඉගෙන ගන්නවා. යම් තැනක වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. කොහෙද වැරදීම සිද්ධ වුනේ? ආපහුගත 2020 ගත්තොත් එහෙම 2020 මුළු අවුරුද්ද පුරාම සිදු වුණ රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් අද එක දවසක වාර්තා වෙනවා. 2020 අවුරුද්ද පුරාම සිදු වුණ රෝගීන්ට වඩා මරණ මට්ටම එක දවසකදී අද වාර්තා වෙනවා. කොහෙද මේ වැරදීම සිද්ධ වුනේ? එහෙනම් මම හිතන්නේ 2020 අපි යම් දෙයක් හරියට කරන්නේ නැති. දැන් මේ හැමදේම අර වේගයෙන් පැතිරෙන ප්‍රභේදයට විතරක්ම දාන්න බෑ. මොකද ප්‍රභේද ඇති වෙන්නේත් මානව චර්යා නිසානේ. ඉතින්
කොහෙද මේක සිද්ධ වුනේ? මම මෙතෙන්දී ඇඟිල්ල දික් කිරීමක් නෙමෙයි. හැබැයි මම දකිනවා අවස්ථා 4ක් පමණ. එකක් තමයි අපි මේ ගිය වසරේ සැප්තැම්බර් මාසෙ වෙනකොට අපි දැක්කාර වැරදි විද්‍යාත්මක නොවන මත ප්‍රචලිත වීමක්. වේගින් ඒ කියන්නේ පරිේෂණ මගින් විද්‍යානුකූලව සාධනය නොවුන විවිධ ප්‍රතිකාර ගැන ගොඩාක් මත වේගයෙන් ප්‍රචලිත වුණා. ඒක නිසා අර ජනතාවගේ තියෙන අවධානය යම් යොමු වීම, ඒ කියන්නේ නිවැරදි සරල විද්‍යාත්මක කරුණකට තිබ්බ යොමු වීම යම් අපගමනයක් ඒ අවස්ථාවේ සිද්ධ වුණා. ඒක අංක 1. අංක 2 තමයි දැන් ඊට පස්සේ ආපෝ රෝගේ ටිකක් අඩු වෙලා ගියානේ. දෙසැම්බර් මාසේ වෙනකොට ආයෙ පොඩ අඩු වෙලා ගියා. එතකොට පෙබරවාරි මාසේ වෙනකොට ඇත්තටම ඔය බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියන එක එනවා කියන එක දැනන් හිටියා. ඒ වගේම අප්‍රේල් මාසේ වෙනකොට සංචරණය වැඩි වෙනවා කියන එක හැමෝම දැනන් හිටියා. 2020 මාර්තු මාසේ සියලු විද්වත් වෘත්තිකයන් එක හඬින් ඉල්ලීමක් කරා රට වහන්න කියන එක 2020 දී. ඒ දේ මම දැක්කේ නැහැ අවාසනාවට. එහෙම්මම සිද්ධ වෙනවා. ඒ දැඩි අවශ්‍යතාවයෙන් සිද්ධ වෙනවා මම දැක්කේ නැහැ. ඒ දැඩි අවංකභාවයෙන් සිද්ධ වෙනවා මම දැක්කේ නැහැ. පෙබරවාරි මාසයේ යම් මිලිම් සිද්ධ වුණා. හැබැයි ඒ තීව්‍රතාවය මම දන්නේ කුමක් හෝ හේතුවක් නිසා ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. ඊළඟට තුන්වෙනුව දැන් එන්නත්කරණය කියන එක. එන්නත්කරණය දැන් ලංකාව ඉතාමත්ම එන්නත්කරණය ගත්තොත් දැන් වේගය අතින් ගත්තාම ඉතා හොඳයි. ගොඩක් රටවල් එක සංසන්දනයට වේගය අතින් ගත්තාම ඉතා හොඳයි. ඉතා දැඩි පරිශ්‍රමයකින් රජයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත් විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒක හොඳ ජයග්‍රහණයක් මේ අවස්ථාවේ. හැබැයි එතනත් යම් අපගමනයක් මම හිතන්නේ මුලින් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ එන්නත ගියනකොට එන්නත් සීමා සහිත ප්‍රමාණයක් ලැබෙන්නේ. දැන් හරි විදිහට නම් අපි කියනවා අර හර්ඩ් ඉමුනිටි නැත්තම් ගහණයක් විදිහට ප්‍රතිශක්තිය ලබා ගන්න 90%කට වගේ ප්‍රතිශක්තිය තියෙන්න ඕන කියලා. ඒ තත්වයට එන්නත්කරණය කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක නිසා එන්නත්කරණය පියවරෙන් පියවර කොහොමද වෙන්නේ කියලා. ඒක කියන වැක්සින් රෝල් අවුට් ප්ලෑන් කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා එහෙම ක්‍රියාත්මක කරව පැහැදිලි ප්ලෑන් එකක් සැලසුමක් තිබ්බා. ඒකේ තිබ්බේ මුලින්ම සෞඛ්‍ය සේවකයන්ට, ඒ කියන්නේ රෝගී සමග කිට්ටුවෙන් ගැටෙන සෞඛ්‍ය සේවකයන්ට, ඊට පස්සේ රෝගී සමග කිට්ටුවෙන් ගැටෙන අනිත් ආරක්ෂක ත්‍රිවිධ හමුදාය වගේ සේවකයන්ට, ඊට පස්සේ වයස අවුරුදු 60ට වැඩි සංකූල රෝගාබාධ වලින් පෙළෙන අයට. ඒ වගේ පැහැදිලි සැලසුමක් තිබ්බා. යම් අවස්ථාවක අපි දැක්කා ඒ සැලසුමෙන් පිටපැන්නා. සමහරවිට අද දකින්නේ සැලසුමෙන් පිටපැනීම සිදු වුණු දෙයක්. ඒකෙත් යම් ප්‍රතිඵලයක් වෙන තියෙනවා වෙන්න පුළුවන්. මේ අද දකින මරණවල යම් හේතුවක් වෙන්න පුළුවන්. ඒක තව වැරද්දක්. ඒ වගේ ඒ අර අපගමන වීම කීපයක් සිද්ධ වුණා. අනිත් දේ තමයි විශාලම දේ තමයි අපි අර දැන් නව්‍ය සාමාන්‍යකරණය ගැන කතා කරන්නේ. මොකද්ද නව්‍ය සාමාන්‍යකරණය? එතෙන්දී කොහොමද මේක පරාද කරන්න, කවදා හරි මේක නැති දවසක් වෙනකල් කොහොමද අපි ඒක පරාද කරමින් අපි ඊට වඩා ඉදිරියෙන් සිටින් ජීවත් වෙන්නේ? ඒක ජීවන ක්‍රමයක්. ඒ ජීවන රටාවට අපි හොරු වීමක් සිද්ධ වුණා. දැන් අපි 2020 ගත්තාම දැන් අර ගෙවල් වල ඉන්නකොට දැන් හඳුනෙති මහත්තයත් කිව්වා ගෙවල් වල ඉන්නකොට විවිධ ආහාර බෙදා හැරීමේ ක්‍රමවේග ඒ වෙලාවේ ඩෙවලොප් වෙමින් සංවර්ධනය වෙමින් තිබුණා. ඉතින් ඒක අපි ඒ ක්‍රියාදාමයන් ඒ ශක්තිමත් කරමින් ඉදිරියට ගියා නම් ඊළඟ අවස්ථාවේ මතුවෙනකොට අපි සූදානම් වෙන්න තිබ්බා. හැබැයි අපි ඒ ගත්ත ඒ වාසිය අපිට ගෙනියන්න බැරි වුණා යම් හේතුවක් නිසා. ඒ කියන්නේ අපි කියන සප්ලයි චේන්ස් කියලා. ඒ සප්ලයි චේන් එක නව්‍ය සාමාන්‍යයට හදාගන්න අපිට තිබ්බ හොඳ අවස්ථාවක්. ඒක අපි අතින් යම් හේතුවකින් ගිලිහි ගියා. දැන් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා ඉන්දික. මම හිතනවා මේකේ අපිට වැරදුන තව තැනක් තමයි මේ දත්ත පිළිබඳ තියෙන ප්‍රශ්නය. එතකොට මම හිතන්නේ මහාචාර්ය ඉන්දිකට පුළුවන් පැහැදිලි කරන්න. මොකද එතුමා මට වඩා ගහු ගණනක් ඉදිරියෙන් ඉන්නේ දත්ත විශ්ලේෂණය පිළිබඳව. නමුත් අපිට දත්ත අවශ්‍යයි. ඊට පස්සේ දත්ත විශ්ලේෂණය අවශ්‍යයි. ඒ විශ්ලේෂණය මත පදනම් වෙච්ච පුරෝකතන අවශ්‍යයි. ඒ කියන්නේ data collection, data analysis and forecasting. අර එහෙම කරොත් තමයි අර මම කලින් කියපු ස්තරී භවනය හෝ ඒ ස්තරවලට අවශ්‍ය පියවර ගන්න පුළුවන්. දැන් අපිට දත්ත ලැබෙන ප්‍රමාණයත් අඩුයි. ඒ දත්තවල වැරදි තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිළි අරගෙන තියෙනවා. මං දන්නේ ඒකේ ලොකු විශ්ලේෂණයක් තියනවද කියලා. සහ ඒකේ ෆෝකාස්ටින් එකක් නැහැ. දැන් පළවෙනි රැල්ලේ මෙතුමා මම සභාපතිවරු වෙලා හිටපු කාලේ නියෝජ්‍ය සභාපති වෙච්ච මහාචාර්ය මනෝජ් විරසිංහ විසින් ඉතාමත් ලස්සනට හැදුවා මොඩල්ස්.
ඒකට වෛද්‍යවරුන්ට අමතරව මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්යවරුන්ගේ මොඩල්ස් අරගෙන ඒ මොඩල් සැල වලට මේ ඩේටා දාලා මේ ඩේටා දත්ත චෙක් කරපු හැටි අපි මේ බලපු හැටි මේ ඇත්තටම හරිම මේ ලස්සන විදියකට බැලුවේ මනෝජ් දැන් අපි අප්‍රේල් වල විතර කරනකොට මේ සැලැස්ම දැම්මා ඇමරිකාවට ජනවාරි වල දැන් අපි ඉන්නේ අප්‍රේල් වල අපි ඇමරිකාවට එංගලන්තෙට ජනවාරි මාසයේ දාලා අපි පුරෝකථනය කරනවා දැන් ඉන්න අප්‍රේල් වලට මොකද වෙන්නේ කියලා. ඒ පුරෝකථනය දැන් ඇත්තටම එහෙම වෙලාද කියලා දැන් මේ සැලැස්ම අපිට බොහොම හොඳට තේරුණා. හරියටම හරියන සැලැස්ම වල කියලා. මේ ලංකාවේ හදපුවා. එතකොට ඒ අනුව අපි කරපු පුරෝකථන මම හිතන්නේ 0.2කට විතර up to second decimal කියන ගානටම හරි. ඒ කියපු රෝගීන්ගේ වැඩිවීම දැඩි සත්කාර ඇඳන් අවශ්‍යතාවයේ සියලුම දෙයක්. එතකොට මම නිර්වින්දන සහ දැඩි සත්කාර සංගමේ සභාපති වෙලා හිටියේ මෙතුමා සභාපති ඉන්නකොට. එතකොට අපිට බොහොම පහසු වුණා ඇත්තට මේ අවශ්‍ය දේ කරන්න. නමුත් එය දැන් වෙනවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ විදිහේ දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ පුරෝකථන කිරීම මම හිතන්නේ මහාචාර්යින්දිකට පුළුවන් ඒක ඊට මට වඩා මම හිතන්නේ දෙයක් කියන්නේ. ආචාර්යතුමාට අදහසක් තියෙනවා. මට ඉස්සල්ලාම අපේ හඳුන්නැති මහත්තයා ප්‍රශ්නයක් අහුවාර දැන් ඇයි කලින් අවස්ථාවේදී තිබිච්ච නැති දේ දෙවෙනි අවස්ථාවේදී අඩු වුනේ? දැන් අපි බැලුවොත් එහෙම මිනිස්යාගේ ස්වභාවය තමයි එයා හුරු වුණාම ඒකට ඇඩප්ට් වෙනවා. අනුවර්තනය වෙනවා. දැන් අපි දැක්කොත් එහෙම උදාහරණයක් ඇටියට රේල් පාරේ අයිනේ මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වෙනවා. රේල් පාරේ අපි බය වුණාට සාමාන්‍ය මිනිහට ඒක වැඩක් නැහැ. එයා එතන වැඩ කරනවා, උයනවා කරනවා, කෝච්චි එනකොට අයින් වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් කනත් එකට බයයි. හැබැයි කනත් ළඟ ජීවත් වෙන කාන්තාවයකට බය නැහැ. දැන් අපේ මිනිස්සුන්ට වෙලා තියෙන මේ අවදානම සාමාන්‍ය දෙයක් වෙලා. එතකොට රජයේ පැත්තෙන් කරන්න ඕනේ ඒකට මිනිස්සු අනුවර්තනය වෙනකොට රජයත් ඒකට අලුත් ආකාරයේ වැඩපිළිවෙලක් දෙදන්න ඕන. මොකද රාජ්‍ය කියන්නේ ඒකට තමයි තියෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ අපේ මහාචාර්යතුමත් කිව්වා මේ කොවිඩ් පාලනය තුළ වැඩියෙන්ම කරන්නේ රජය ඒක දේශපාලනයක් කරගන්නවා. මේක ලංකාව විතරක් නෙමෙයි. දැන් මේ විශේෂයෙන්ම ගෝලීය ආර්ථික ෆෝරම් එකේ හිටපු සභාපතිවරයෙක් ඉන්නවා ක්ලවුස් ස්කැප් කියලා. ඔහු කෘතියක් ලියනවා The Great Reset කියලා. ඒ කෘතියේ බොහොම ලස්සනට ඔහු කියනවා ඒ කියන්නේ මුළු ලෝකෙම එකවර පාලනය කරන්න ඉතිහාසයේ ලැබිච්ච පළවෙනි අවස්ථාව තමයි මේක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රාජ්‍යයන් කැමති. මොකද සමස්ත පද්ධතියම ගෝලීය තියෙන පර්යායම වෙනස් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක. දැන් ලංකාවේ ගත්තත් මේ නිරෝධායනය මේ නීති රීති ඒ කියන්නේ මේ රාජ්‍ය බලය පාවිච්චි කරලා මිනිස්සුන්ගේ සෞඛ්‍ය චර්යාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ වුන්. ඕන් එක යොදාගන්නේ වෙනත් පැත්තකට. දැන් අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම සමහර විරෝධතාවයන් උද්ඝෝෂණයන් එහෙම නැත්නම් ශිෂ්‍ය ක්‍රියාකාරකම් නැත්නම් රාජ්‍යයේ තියෙන දේවල් තමුන්ගේ දේවල් ඉෂ්ට කරගන්න දැන් උදාහරණයක් සමහර අනපනත් සම්මත කරගන්න සමහර දේවල් කරගන්න තමයි මේක පාලනය කරන්නේ. එහෙම නැතුව ඒ කියන්නේ අපි ඒකට සමහරලාට කියනවා දැන් විශේෂයෙන් ගලුවොත් එහෙම දැන් මේ ජෛව දේශපාලනය මිනිසාගේ ශරීරය තුළ තමයි මේ බලය පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරලා මිනිසාගේ සෞඛ්‍ය චර්යාව පාලනය කරන එකයි කරන්න ඕනේ. නමුත් ඒක වෙන්නේ නැතුව ඒ බලය පාවිච්චි කරන්නේ තමුන්ගේ බලය ආරක්ෂා කරගන්න. එතකොට මොකද වෙන්නේ? මිනිස්යාට මේ බලය පිළිබඳ තියෙන දේශපාලන මේකද පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. මේක දැන් ඉදිරියට තව බිඳ වැටුනහම රාජ්‍යයෙන් කියන දේ දැන් අද වෙනකොට රාජ්‍යයට යම්කිසි අනතුරු ඇඟීමක් ඇති වෙලා තියෙනවා අපේ රටේ සිවිල් සමාජය ඊට වඩා ප්‍රබල වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ගැන මහාචාර්යතුමා මට වඩා කියයි. ඉතින් ඒ අවදානම ගොඩක් සීමාව පහු කරලා ගියොත් එහෙම මම හිතන්නේ රාජ්‍යයේ තියෙන වළංගුභාවය ගැටලුවක් බවට පත් වෙනවා සිවිල් සමාජයට ඒක හරියට පාවිච්චි කරේ නැත්තම්. දැන් වැදගත් වෙනකොට ඔබතුමා සාකච්ඡාව ගෙනාවේ. අතුකර මේ වෛද්‍යවරු තිදෙනම මේ දැන් මෙතුමලා මේ ස්වේච්ඡාවෙන් යම් ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙන රාජ්‍යයෙන් පරිබාහිර හැකියාවන් තුළ එතුමාගේ වෘත්තියට අදාළ නැති තැනකට ගිහිල්ලා එතුමා ඇවිල්ලා තිනවා. මෙන්න මේ සමාජ ප්‍රාග්ධනය මානව වර්ගයාගේ හිතසුව සඳහා රාජ්‍යය මෙහෙවන්නේ කොහොමද? රාජ්‍යය ඇත්තටම මේ සිවිල් පුරවැසි සමාජයේ ඉන්න මිනිසුත් එක්ක කතිකාවක් කරනවද? මට පේන්නේ මේ සිවිල් සමාජයේ මානව වර්ගයා ගැන ආශාවකින් පෙළිලා ඒ විදිහට ඒවා ගැන වැඩ කරන සංවිධාන සම්පූර්ණයෙන්ම අමතක කරලා අර එතුමා කිව්වා වගේ හමුදාව සහ පොලිසිය
කේන්ද්‍ර කරගනිපු යාන්ත්‍රණයක් කරා මේ ක්‍රියාත්මක කරන්න යනවා. මේක තමයි මේකේ තියෙන බරපතලම ගැටලුව. දැන් අර ආචාර්යතුමා ડોක්ටර් කිව්වා වගේ දත්ත තොරතුරු මේකේ අත්‍යවශ්‍ය වැදගත්නේ. ඒ වගේම තමයි සමාජයක් හැටියට අපට වැරදිච්ච සම්දිස්ථාන සිදුවීම් විවෘතව නිහතමානීව සාකච්ඡා කරන්න ඕනනේ. විවෘතව නිහතමානීව. ඒ උදාහරණයකට දැන් මෙතුමා මහාචාර්යතුමා කිව්වා වගේම දැන් අපිට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවයේදීම වැරදීම අපි දැන්වත් නිහතමානීව දැක්කොත් විතරයි ඊළඟ මොහොතේදී හරි ඒක නිවැරදි කර ගැනීමේ අවස්ථාව එන්නේ. දැන් මේ සංඛ්‍යා දත්ත ඇතුළත පේන නිර්ණායකයක් තියෙනවනේ. මේ අනායකින් වැඩිම ප්‍රතිශතයක් මිය ගිහිලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. ඒ අයගෙනුත් එන්නත් දෙකම ලබා දෙකක්වත් ලබා නොගත් අය 91ක් විතර. අනිත් එක හිටපු මන්ත්‍රීතුමා එතකොට ඔබතුමාට දැන් පේනෝනේ මෙතුමාලගේ යාන්ත්‍රණයට අහු වෙනවා 2000ක් විතර දවසකට. ඒ වගේම ඔෆිෂල් ඩේටා සෙට් එකක් මෙහි තව පැත්තකින් තියෙනවා. එතකොට මහ ජනතාව පිළිගන්නේ කොයි ඩේටා සෙට් එකද? ඇත්ත තොරතුරු ඒක මෙතුමා කිව්ව විදිහට හරිනේ. දැන් අර මේ අලුත් සිස්ටම් එකක් හඳුනා දුන්නට පස්සේ අර ක්‍රියාවලියට අහුවෙච්ච අයත් දැන් මේ අංකයට කතා කරනවා වෙන්න පුළුවන් පළවෙනි මොහොතේදී. ඒ නිසා අර දෙකේ එක දිගටනයක් ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. නම් මෙතන තියෙන වැදගත්ම දේ තමයි දැන් අරක උනේ කොහොමද? මොකද එන්නත් පිළිබඳව තිබිච්ච විශ්වාසයට වඩා ඒ මොහොතේ එන්නත හඳුන්වා දෙන පළවෙනි මොහොතේ ඇස්ට්‍රසෙනිකා එන්නත ගේන වෙලාවේදී සමාජගත වෙලා තිබුණ දේ තමයි අර කෑගල්ලේදී අපි දැක්කේ. පොලිසියට පාලනය කරගන්න බැරුව දැන් අද මම දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා ඒ වෙද මහත්තයාගේ මේ ඒ කුප්පි දැන් වල දානවා කියන්නේ. පැණිය. නමුත් දැන් එදා තිබුණ දේ තමයි එයින් පැණි කාලක් හරි ගන්න රකකා ලෙඩ වෙච්ච මිනිස්සු ගියා. එතන පොලිසියට පාලනය කරන්න බැරි. ඒක හැදුනේ මං කියන්නේ අර තුමේ කිව්වගේ සමාජ මතයක්. රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැගීමක් ඇතුළේ. ඒක රාජ්‍ය අනුග්‍රහයේ තිබුණේ සමාජ මතය බිඳින්න නෙමෙයි. ඛණ්ඩනය කරන්න නෙමෙයි. ඒ වගේම තමයි මට මතකයි එන්නත ආපු පළවෙනි මොහොතේ ඒ උනන්දුව හැදුවේ නෑ එන්නත ගන්න කියන පැත්තට. දැන් ඒක බොහොම නිසල්මනේ කියපු දෙයක්. ඒකට අපි කියන්නේ මේ ලෝකේ මේ බොහෝ රටවල් වල වෙච්ච ප්‍රවණතාව තමයි මේ කොවිඩ් වගේ වසංගත හමුවේ මේක අපි කියන මේ ඩිසාස්ටර් කැපිටලිසම් එකක් බවට පත් කරගන්නවා. ඒ කියන්නේ ආපදාවක් ධනපති සුළුතරයකගේ එහෙම නැත්නම් අලුතෙන් මේ ධනෙ හොයාගෙන යන ලුම්පන් නිර්ධන පන්තියට ධන මූලාශ්‍රයක් බවට පත් කරගන්නවා. ඇත්ත වශයෙන්ම පිටරට ගිහිල්ලා ඉඳලා එන ශ්‍රමිකයන් පිළිබඳ පිටරට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඉගෙනගෙන එන අපේ විශ්වවිද්‍යාල සහෝදර ආචාර්යවරුන්ගෙන් අසීමිත විදිහට මුදල් අය කරලා මම දන්නවා ඊටා මෑත උදාහරණයක් තියෙනවා ජපානයේ ඉඳලා ආපු අපේ මිත්‍රයෙක්ගෙන් 14500 ගානේ දවස් 14කට මුදල් අය කරා. එතකොට කො යුක්තිය හැබැයි මේ මුදල් යන්නේ කොහෙටද? මේ මුදල් යන්නේ එක්තරා අර දේශපාලන බලයත් එක්ක හවුල් වෙලා ඉන්න යම් සමාජ තීරුවකට තමයි මේක යන්නේ. ඉතින් මේකට මාධ්‍ය ආයතනත් සම්බන්ධයි. නෑ දැන් අර උදවක වගේ දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට රාජ්‍යයේ වගකීම මිනිස්සු ජීවත් කරවීම වගේම මිනිස්සුන්ගේ ඒ චර්යාවන් පාලනය කිරීමකුත් වෙන්න ඕනේ. ඒකට තමයි චක්‍රලේඛ නීති රීති අනපනක් තියෙන්නේ. ඒවා ඔහෙ නිදැල්ල යන්න ගියාට පස්සේ ඒව ගැන විශ්වාස මිනිස්සුන්ට නැති වෙනවා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් එක පිරිසකට විතරක් ඒක අනිවාර්ය වෙනවා. දැන් අගෝස්තු 2 වෙනිදා සියලු රාජ්‍ය සේවකයෝ කැඳවන්න උනාට පස්සේ ගර්භණී මාතාවෝද ඔක්කොමලා ඒක චක්‍රලේඛයක් හැටියට ඇවිල්ලා. ඒක ආවේ අතරම දේශපාලන අරමුණක් එක්කනේ. ඒ වෙලාවේ තිබිච්ච උද්ඝෝෂණ ක්‍රියාවලියත් ඒක ගුරුවරු විදුහල්පතිවරු පාසල් ඇරියේ නැතත් පාසලට එන්න ඕන කියන මතයක් එක්කනේ ඒක ආවේ. ඉතින් විශ්වාස කරනවා මේක කඩන්න පුළුවන්. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? මම හිතන්නේ බස්වල කෝච්චියේ දුරස්ථභාවයේ මුකුත් නැතුව මේ රැල්ල මේ වසංගතේ අරගෙන මිනිස්සු ඌර්ණාගල කෙනත් කොළඹට එනවා. එතකොට දැන් අපි ආයි ඊයේ වෙනකොට අලුතෙන් මාර්ගෝපදේශ හැදුවා කියලා අර ඔබතුමා මහාචාර්යතුමා කිව්වා වගේ ඒ දවස් ටිකේ බෝ වෙච්ච ප්‍රමාණය තමයි අද මේ මරණ බවට පත් වෙමින් යන්නේ. අද රෝගීන් බවට පත් වෙලා තියෙන්නේ. අද රෝහල් වල ධාරිතාවේ ඉක්මව යන ක්‍රියාවලියට ලකුණු ඒකනේ. ඒකද මම කියන්නේ දැන්වත් අපි තේරුම් ගන්න ඕන ඒ වගකීම අපිට ඒ වෙලාවේ දේශපාලනීකරණය වෙච්ච නිසා සමාජ වගකීමක් වුණාට මේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයක වගකීමක් වෙලා ඒකත් තනි පුජ්‍යලයෝ දෙතුන් දෙනෙක්ගේ තීන්දුව తీර බවටපත් වෙලා ගියාම ඒක විසින් වෙච්ච වැරද්දට ජීවිත වන්දි ගෙවන්න සිද්ධ වුණා.
මං කියන්නේ ඒක සම්මුල ඝාතන බවට පත් වෙනවා. ඒක ඇත්තටම අපිට සාධාරණීකරණය කරගන්න පුළුවන් යම් ප්‍රමාණයකට මේ රෝගය නිසා මිය ගියා කියලා. එම රෝගය නිසා මිය ගිහිලා තියෙන්නේ රෝගයෙන් මේ ආයුතු අය නෙමෙයි නම් වළක්වාගත හැකිව තිබිච්ච අය නම් ඒක අපි හඳුන්වන්න වෙන්නේ මිය යාමක් හැටියටද ඝාතනයක් හැටියට. ඔන්න උතන තියෙන. ඒකිට දැන් මම නම් කියන්නේ දැන් ඉඳලා අපි හෙට ඉඳලා තීරණය කරොත් ආණ්ඩුව දේශපාලන තීරණයක් අරගෙන මේක වළක්වනවා කියලා. ඒ වැළක්වෙන්නේ රෝගය නිසා මිය යන අයට වඩා මේ රෝගයේ මූලික වෙච්ච ඝාතන බවට පත් වෙන්න ඉඩ තියෙන අය වළක්වන එක. මොකද දැන් අපි අඩ ගන්න තීරණ වලට තමයි මේ මිය යන්නේ. ඒකමනේ මම හිතනවා ඊළඟ දේ තමයි දැන් රෝගයෙන් එකපාරට මිනිස්සෙක් මිය යනවා. අනිත් එක තමයි පණ පිටින් ඉන්නකොට නොමැරි ටික ටික මිය යනවා. දැන් උදාහරණයකට ගත්තේම පහුගිය අවුරුදු එකහමාර තුල අධ්‍යාපනයට වෙච්ච දේ අපි දන්නවා. අනිත් පැත්තේ මිනිසුන්ගේ රැකියාව සම්බන්ධයෙන් දේවල්. දැන් ඒ කියන්නේ මිනිස්සෙක් ත්‍රිවිල් එකක් අරන් පාරට ආවත් ඔහුගේ ජීවිකාව හොයාගන්න බෑ. ඒ කියන්නේ ලංකාවේ ලක්ෂ 10ක් විතර ත්‍රිවිල් තියෙනවා. නාට්‍යාමිලා ඉන්නවා, බස් කොන්දස්තරලා ඉන්නවා. එතකොට එයාලාගේ දැන් මේක කොවිඩ් වල ප්‍රශ්නේ විතරක්ම නෙමෙයි. රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ තියෙනවා බොහොම ශක්තිමත්ව ව්‍යුහගත වෙච්ච ස්ථාපිත වෙච්ච දෙයක් තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. ඒකත් එක්ක දිස්ත්‍රික්කයේ ස්වේච්ඡාසේවකයෝ ඉන්නවා. ඒකට වැඩ කරන නිලධාරීයෝ ඉන්නවා. නමුත් කිසිම තැනක අපි දැකලා නැහැ. එහෙම නැත්නම් අවදානම් කළමනාකරණය කරන බුද්ධිමතුන් නුගතුන් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ සමාජය මේකට ලෑස්ති කරන්නේ නැහැ රජේ. මං කියන්නේ ඒකයි. සමාජයේ අභිභවාගිය හොඳ ප්‍රජා සෞඛ්‍ය පද්ධතියක් අපිට තියෙනව නේද? දැන් මම කියන්නේ ලෝකයේම ඉතා ඉහළ මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතියක් තියෙන. දැන් එන්නත් කරණය අපි ගමු. දශක 4ක ලංකාවට අත්දැකීම් තියෙනවා එන්නත් කරණය ගැන. එන්නත් කරන ප්‍රතිශත ගත්තොත් එහෙම මේ දකුණු ආසියා කලාපයේ විතරක් නෙමෙයි ලෝකයේ දියුණු රටවල් එක්ක සංසන්දනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර විශේෂ රෝග සඳහා 90%කට 100% ආසන්න එන්නත් කරණයක් තියෙන රටක්. ඒක අර ඉතා ශක්තිමත් සහ බිම්මට්ටමේ ජාලයක් ඔස්සේ කවුරුත් දන්නේ නැහැ මේ එන්නත් කරණේ. දැන් දශක 4ක් තිස්සේ ලංකාවේ එන්නත් කරණේ වුණා. ඒ වුණාට ඒක එළියට පෙනුන්නේ නැහැ. හැමදාම සිද්ධ වුණා මේ ජනගහණයෙන් මේ මිලියන ගාන එන්නත් කරන්නේ සිද්ධ වුණා දශක 4ක් තිස්සේ. ඉතින් එහෙම කරපු රටකට අද එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් ඇයි ඒකට හේතුව? ඒකත් මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක්. විවිධ හේතු තියෙනවා. තව අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ මාත්‍ර හැමදේම කිව්වා වගේ අපි මේ ඉන්නේ ආපදා අවස්ථාවක. ආපදා අවස්ථාවකට අපි බලාපොරොත්තු වෙන්න බෑ. අර කලින් සිද්ධ වුණ ආකාරයටම දේවල් සිද්ධ වෙනවා කියන එක. අනිත් එක දැන් මේ අපි ඉන්නේ වසංගතයකනේ. මේ වසංගතයක් වැළැක්වීමට අනිවාර්යයෙන්ම ප්‍රජා වෛද්‍ය විද්‍යා මූලධර්ම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඒ විද්‍යාත්මක මූලධර්මද උඩට ආවේ එහෙම නැත්නම් ඊට වඩා වෙනස් මතිමතාන්තර දුරට ආවේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ප්‍රජා වෛද්‍ය ක්‍රියාවලිය හරහා රෝගය වළක්වා ගැනීමට ඕනේ කරන පණිවිඩය ගෙයින්ගෙට අරගෙන ගිහිල්ලා ගෙයින්ගේ පාලනය කරන්න පුළුවන් ව්‍යුහයක් ඔබතුමාලා තුල තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ ඒකරාශී වීමම මේ රෝගයේ ව්‍යාප්ත වීමට ප්‍රශ්නයක් නම් එන්නත් කරණයටත් හොඳ යාන්ත්‍රණයක් මේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ තියෙනවා. ගෙයින්ගෙට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක දෙන්න පුළුවන් මට්ටමේ සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා අපේ රටේ. ඒ ඔක්කොම තියද්දී මේ වෙනස්ම ක්‍රියාවලියක් වෙනස්ම පද්ධතියක් නිර්මාණය වෙලා තින්නේ ඇයි මහාචාර්යතුමා? ඇයි අපි මේ ප්‍රවේශය ගත්තේ කොතනින්ද අපි? ඒක තමයි අර මම මුලින් කිව්වේ යම් තැනක අපේ අපගමනයක් සිද්ධ වුණා කියලා. දැන් මෙතන පවා අර අවුරුදු දශක ගණනාවක් අත්දැකීම් උඩේ රෝල් අවුට් ප්ලෑන් එකක් මුලින් තිබ්බනේ. ඉතින් අර දැන් ඔබ කියනවා ගෙවල් වලට ගිහිල්ලා එන්නත් කරන්න ඕන කියලා. නෑ එහෙම ඕනෙත් නෑ. ග්‍රාමීය මට්ටමේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ලංකාව රට පුරාම විහිදුණු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජාලයක් තියෙනවා. ඒ තුලින් මේ ජනතාව එක්රැස් වෙන්නේ නැතුව එන්නත් කරන්න හැකියාව තියෙනවා. මෙතන ගත්තාම මෙතන යම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. මොකද වැක්සින් හම් වෙන ප්‍රමාණය සීමා සහිතයි. සමහර වැක්සින් තියාගන්න. ඒ කියන්නේ අපි කියනවා කෝල් චේන් කියන එක. දැන් උදාහරණයක් වශයෙන් මේ මොඩර්නා වගේ මේ වැක්සින් එකක් එහෙම නැත්නම් ෆයිසර් වගේ එකක් ගත්තාම ඒක තියාගන්න ඕනේ උෂ්ණත්ව ප්‍රමාණයක් තියෙනවා. ඒ ශීත දාමේ තියාගන්න ඕනේ. ඉතින් එතකොට රට පුරාම බෙදා හැරලා මේක කරන්නේ කියම් අභියෝගයක් තියෙනවා තමයි. හැබැයි ඒක අදාළ වෙන්නේ නැහැ. අපි අර කලින් කියපු කොවිෂීල්ඩ් එහෙම නැත්නම් ස්පුට්නික් වගේ ඒවට. ඉතින් මම හිතන්නේ මෙතෙන්දී මේක ආපදා අවස්ථාවක්. වැරදි වෙන්න පුළුවන්. හැබැයි ආපදා අවස්ථාවක් කියන්නේ ඒකේ අපි දන්නවා මම හිතන ඔබතුමා දන්නේ නැති අර්ථ දක්වීම ආපදාවක් කියන්නේ යම් සමාජයකට බාහිර උදව් නැතුව උඩට එන්න ගැලවෙන්න බැරි අවස්ථාවක්.
මෙහිදී බාහිර උදව් අවශ්‍යයි. අනිවාර්යයෙන් මෙහිදී බාහිර උදව් අවශ්‍යයි. කලින් අපි සෞඛ්‍යාංශයට කරන්න පුළුවන්කම තිබ්බ තමයි. හැබැයි ආපදාවකදී මම හිතන්නේ අනිත් අංශ සියල්ලම එකට එකතු වෙ යුතුයි. ඉතින් මෙතෙන්දි මම හිතන්නේ යුද හමුදාව කරන කාර්යභාරයත් අපි ඉතා අගය කොට සැලකිය යුතුයි. ඒක කිසිම සැකයක් නැහැ. පෞද්ගලික අංශය කරන කාර්යභාරය අගය කොට සැලකිය යුතුයි. කිසිම සැකයක් නැහැ. මේ සියලු දෙනාම එකට එකතු විය යුතුයි. අනිවාර්යයෙන් මේකට එකතු විය යුතුයි. මෙතන මම දකින ප්‍රශ්නය තමයි සෞඛ්‍යාංශයට පුළුවන්කම තියෙනුනේ නායකත්වය ගන්න. දැන් නායකත්වය අරගෙන කියන අපි කියන ඇසියුම් කරනවා. මෙතුමලගේ කියන අදහසේ වැදගත්ම කාරණාව තමයි මේ රටේ වෛද්‍ය වෘත්තිකයන්ට යම් සීමාවකට විතරයි මේ කාර්යභාරයට මේව කරන්න පුළුවන්. එතුමන්ලට පුළුවන් මඟ පෙන්වීම කරන්න තමයි පුළුවන්. දැන් එතනින් එහාට තියෙන වගකීමක් තියෙනවනේ. අපි ඒක ගැන අවධානය යොමු කරන්න මම හිතන්නේ කොවිඩ් නැති රටක් ගැන හිතනවා නම්. එකක් තමයි අපි රට ලොක්ඩවුන් කරන එක අත්‍යවශ්‍යයි කියලා මට තේරෙන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අල්ප මාත්‍ර දැනුමක් සහිතව මට තේරෙන්නේ ලොක්ඩවුන් කිරීමකින් තොරව මේක ඉදිරියට යන්න බෑ රටක් විදියට. හැබැයි දැන් තියෙන අර්බුදයක් තියෙනනේ. ඒ අර්බුදේ තමයි එදිනෙදා දැන් රජයේම කියන විදියට එදිනෙදා වේලා හම්බ කරගෙන කන මිනිහට ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ කොහොමද? මට තියෙන ප්‍රශ්නේ මේක අපිට කරන්න බැරිද? කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? මට කියන්න තියෙන දේ තමයි අපේ රටේ ඉන්න මිනිස්සු තවම සූදානම් මේක බාර ගන්න. සාමූහිකව බාර ගන්න සූදානම්. හැබැයි රජයේ පැත්තෙන් අවංක ප්‍රකාශයක් වෙන්න ඕන. රජය ඇත්තටම ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න ඕන අපි රටේ ඉන්න මේ වගේ ආර්ථික අගාධයක. මෙන්න මේකයි අපේ විදේශ සංචිතවල තත්ත්වය. අපිට මේක මීට ඉස්සරහට ගෙනියන්න බෑ. එහෙනම් අපි කොහොමද ඔස්ටරිටි මැනේජ්මන්ට් පැකේජ් එකක් ගන්නේ? මේ මිනිස්සු ජීවත් කරන්න සාමූහික කැපකිරීමක් කරන්නේ කොහොමද කියන දේ ගැන රජයට තියෙන්න ඕනේ. ඒ වගේම රජය ගැන විශ්වාසයක් තියෙන්න ඕන. මේ මිනිස්සු කරන කන්ට්‍රිබියුෂන් එක අවංකවම ට්‍රාන්ස්පේරන්ට්ලි වියදම් වෙනවා කියන. ඒ සහතිකයේ තියෙනවද අපිට? මෙන්න මේක තමයි ලංකාවේ දැන් තියෙන බරපතලම ප්‍රශ්නේ, දේශපාලනික ප්‍රශ්නේ. ඒ වගේම අර සුනිල් මන්ත්‍රීතුමා මුලින්ම කියපු විදිහට දැන් මේකේ අනිත් පැත්තට අනිත් එන තර්කය තමයි ඔය කියන දිනපතා වැටුප් ලබන ලක්ෂ 40ක් පමණ පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතය. නමුත් මම ඇත්තටම පිළිගන්නේ නැහැ මේක යථාර්ථයක් කියලා. මේකට හේතුව ඔය ලක්ෂ 40 ඇතුලේ අද සංචාරක ව්‍යාපාරයේ කී දෙනෙක් ඉන්නවද? ඔවුන් කොහොමත් මේ දැන් ඔවුන්ගේ ආදායම ඇති වෙලා තියෙනවා. සංචාරක හෝටල් විතරක් නෙවෙයි, හෝටල් කාමර පමණක් නෙවෙයි, කුඩා කර්මාන්ත ඕනමන්ට්ස් වගේ ඒවායි රියදුරු මහත්තුන්ද ඒකත් එක්ක ගැටිච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. දැන් ඒ ඔක්කොම නතර වෙලා තියෙනවා. එතකොට අපි ගත්තොත් ඉදිකිරීම කර්මාන්ත ඉදිකිරීම. එතකොට ඒවයි ඉන්න දැනටමත් ඔවුන්ට ඒ ආදායම අහිමි වෙලා තියෙන්නේ. එතකොට එදිනෙදා වැඩ කරන කුලීකරුවෙක්ට පවා දැන් ගොඩක් වෙලාවට මිනිස්සු ගෙදරකට ගන්න කැමති නෑනේ මේ වසංගතයත් එක්ක. අනිත් අතට ඔය කියන ස්තරය තමයි මේ රෝගය පතුරවන්න ගොඩක් වෙලාවට මැදිහත් විය හැකි කොටස. මොකද ඔවුන් තමයි සංචරණ සීමා කළා. දැන් අපි වෛද්‍යවරුන් හැටියට අපිට සංචරණ සීමා උල්ලංඝනය කළ වෙනත් තැනකට යන්න ලොකු අවශ්‍යතාවයක් වෙන්නේ. නමුත් අරගොල්ලන්ට තමයි ඒ අවශ්‍යතාවය එන්නේ. රියදුරු මහත්මයෙක්ට වෙන කොහේ හරි ඉඳන් එන්න. එතකොට දැන් ඒක නම් හේතුව රට වහන්නේ නැතුව ඉන්න. මම හිතන්නේ ඒක ලොකු වැරදීමක් ඒ මත පිහිටලා කරනවා නම්. මොකද මම හිතන්නේ නෑ මගේ පුද්ගලික අදහස නම් මම හිතන්නේ පුත්මාලට ඒක විග්‍රහ කරන්න පුළුවන්. පුද්ගලිකව මම හිතන්නේ නෑ ඒකෙන් ලොකු වෙනසක් වෙයි කියලා. ඒකෙන් වෙන්නේ ඔවුන් අතර මේ රෝගය පැතිරීමේ ප්‍රවණතාවය වැඩි වෙන එකත් එව පවුල් වලට සමහර විට රෝගියෙක් හිටියොත් ඔවුන්ව නිරෝධායනය කරන්න වෙනම කාමරයක් ඔය කියන ඒවා ගොඩක් වෙලාට නැති වෙන්න පුළුවන්. එක වැසිකිළියක් වෙන්න පුළුවන් ගෙදර තියෙන. එතකොට ඔවුන් මගෙන් මුළු පවුලටම මේක සම්ප්‍රේෂණය කළා මේ රෝගීන් සංඛ්‍යාව තවත් වැඩි වෙනවා මිස මම හිතන්නේ නැහැ ඒකෙන් ඔය කියන දිනපතා මුදල් උපයා ගන්න කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙනවයි කියලා මේ අවස්ථාවේ දැඩි සංචරණ සීමා පැනවීමෙන්. අනිත් එක මම කලින් කිව්වා වගේ මේ රෝගේ එක එක උච්චාවචන තියෙනවා. එතකොට යම් අවස්ථාවක වැඩි වුණාම අනිවාර්යයෙන්ම මේ අර මහාචාර්යතුමා කිව්වා වගේ මේ සෞඛ්‍ය පද්ධතියට පොඩ්ඩක් හුස්මක් ගන්න, මේක පොඩ්ඩක් අඩු කරගන්න. ඒකට අත්‍යවශ්‍ය දෙයක් මේක. නැවතත් මේක අර පළවෙනි රැල්ලේ වගේ මාස ගණන් වහන්න කියලා
නෙවෙයි කියන්නේ. නමුත් අර එක ඉන්කියුබේෂන් පීරියඩ් එක නැත්නම් එක බීජෞෂධ සමයක්වත් වහලා මේක පොඩ්ඩක් අඩු කරගෙන ඊට පස්සේ නැවතත් ඇරලා අර ඒ වගේ මේ රෝගයේ උච්චාවචන වලට අනුකූලව ඒක කිරීම අත්‍යවශ්‍යයි. අවම වශයෙන් මේ රටේ 70%ක් හෝ 80ක් එන්නත්කරණය කරලා ඔවුන්ගේ ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම ලැබෙන කාලයේත් එක්වත් ආචාර්යතුමනි දැන් මේ අපි විද්මට්ටමේදී ප්‍රායෝගිකව අත්දකින තත්ත්වයක් තමයි මේ විශේෂයෙන්ම මේ කාන්තාව සහ දරුවෝ ගෙවල් වල කොටු වෙලා දැන් සෑහෙන කාල සීමාවක් වුන් මේ වෙනකොට මේ මානසිකව මුහුණ දීලා තියෙන විවිධ පීඩනයන් විවිධ ක්‍රම විශේෂයෙන්ම දැන් මේ ඔන්ලයින් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් අධ්‍යාපනය ඇතුලේ දරුවෝ ගත කරන සෙල්ලමක් කරන්න නැහැ සාමාන්‍ය ජන ජීවිතය නැහැ. ඉතින් අපි මොකක්ද මේ වෙලාවේ දෙන පණිවිඩය මේ මානසික සෞඛ්‍ය සම්බන්ධය සුවසහනීය සම්බන්ධය අතරම දැඩි පීඩනයක් දැඩි අවිනිශ්චිතතාවයක් අපි හැමෝම ඇතුලේ තියෙනවනේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මේ අවිනිශ්චිත තත්ත්වය ඇතුලේ අපි මොකක්ද දෙන්න තියෙන පණිවිඩය මේ වෙලාවේ? ඔව් ඇත්තටම මේ මට චූටි දෙයක් ඔබතුමීගෙන් දැනගන්නේ. දැන් ගායන් කියන දෙයට පුංචි එකතු කිරීමක්. දැන් දෙමව්පියෝ දරුවන් එක්ක හරි අසරණ වෙලා ඉන්න මේ වෙලාවේ ගෙවල් වලදී දැන් දරුවෝ එදිරින් එළියට යවන්නත් බෑ. හැබැයි ඒගොල්ලෝ ගේ ඇතුලේ තියාගන්න කියලා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගොඩකුත් නැහැ. ඉඩකඩ ප්‍රශ්නත් ඔක්කොවත් එක්. සමහර අය ඒක නිසා සිද්ධ වෙනවා කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන් සමහර දේවල් වලට දරුවන්ට ඉඩ දෙයි. ඒ උදාහරණයකට දෙක පිටුමු කම්පියුටර් ගේම් ගහන්න පුරුදු වෙලච්ච කෙනෙක් දැන් ගේම් ගහන කී හානිය දීර්ඝ කාලිනව දන්නව වුණාට හැබැයි දැන් ඒවට ඉඩ දෙන්න වෙලා තියෙනවා මොකද දරුවා එකතන රඳව ගන්න. නොගේ දෙයක්. ඉතින් අධ්‍යාපනයේ තත්ත්වෙත් බිඳ වැටීමට ලක් වෙලා තියෙද්දි මානසික පීඩනේ අනිත් පැත්තෙන් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙච්ච අර ඔබතුමිය ඉස්සෙල්ලා කියපු අවිනිශ්චිතභාවයක් Tamanට ඉදිරිය පේන්නේ නැති ප්‍රශ්නෙත් එක්ක තියෙන්නේ. ආර්ථික සාධක වලට එහා ගියපු තව සමාජීය ප්‍රශ්න ගොඩාක් ඉදිරියේදී ඉතුරු වෙන තත්ත්වකුත් තියෙනවා. මේක කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එකත් වැදගත්. ඔව් ඇත්තටම ඒක ගැන කතා කරපු ගොඩක්ම හොඳයි. මොකද මේ මම ඇත්තටම ළමා මනෝවිද්‍යාඥවරයෙක්. ඉතින් ඇත්තටම අපේ සායනවල දැන් ගොඩක් එනවා මේ ගැටලු සහගත තත්ත්ව ඇති වෙච්ච දරුවන්. කියන්නේ ඇබ්බැහි වීම. ඒ කියන්නේ ඉන්ටර්නෙට් සහ ඔන්ලයින් ගේම්ස් වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය. ඊට අමතරව අර මේ අධික්‍රියාකාරීත්වයකින් මොකද අර attention කියන්නේ මේ අවධානය යොමු කරන්න බැරි වීම නිසා ඇති වෙන අධික්‍රියාශීලීත්වය ඊට අමතරව ළමයින් තුල කාංසාව සහ විසාදය වගේ තත්ත්ව වැඩිහිටියන් තුලත් මේවා දැන් වැඩිපුර දකින්න. මොකද දැන් තමයි අපිට මේ අර දීර්ඝ කාලීන වෙන මේ මානසික බලපෑම් දකින්න පුළුවන් වෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම ඒක ගැන අපි කතා කරන්න ඕනේ. මේ ඇති වුණ තත්ත්වේ නිසා අපේ මානසික සුවතාවයට ගොඩක් තර්ජන එකතු ඇති වුණා. නේ කියන්නේ කම්මැලිකම ඇති වෙනවා, තනිකම ඇති වෙනවා, ක්‍රෝධය, වෛරය, ඉච්ඡාබංගත්වය මේ සියලුම සිතිවිලි දීර්ඝ කාලීනව පවතිනකොට අනිවාර්යයෙන්ම අපිට මානසික පීඩාවක් ඇති වෙලා මානසික රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තව පැත්තක් තියෙනවා. දැන් අපි කියනවා ගෙදරටම වෙලා ඉන්න ගෙදරම තමයි ආරක්ෂිතම ස්ථානය කියලා. නමුත් එක්තරා කණ්ඩායමකට ගෙදර නෙමෙයි ආරක්ෂිතම ස්ථානය. ගෘහස්ත ප්‍රශාන්තත්වයේ සහ ළමා හිංසනය කියන ඒවාත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම මේක ඉතාම ව්‍යාකූල තත්ත්වයක්. එතකොට දැන් අපි මොකද කරන්න කියන එකට තමයි දැන් අර අපේ මානසික සුවතාවය පවත්වාගෙන යෑම අපේ කායික සුවතාවය පවත්වාගෙන යාම තරම්ම වැදගත්. කියන්නේ මානසික පීඩාව පැත්තෙන් එන ගැටලු වගේම නෙමෙයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් මේ දීර්ඝකාලීන මානසික පීඩාව බලපානවා. මොකද අපේ මනස සහ කය අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි දන්නවා ඒක. ඉතින් ඒකෙන් අපේ ඇත්තටම අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ බලපෑමක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී අපි කියනවා හොඳට ව්‍යායාම කරලා හොඳට ආහාර අරගෙන හොඳට නිින්දක් අරගෙන ඉන්න ඕනේ කියලා. නමුත් මේ තියෙන මානසික ප්‍රශ්න ඒවත් අපේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපානවා. ඉතින් ඇත්තටම මේ අපේ මානසිකව දරා ගැනීමේ හැකියාව නැත්තම් රෙසිලියන්ස් කියන එක තමයි ප්‍රගුණ කරගන්න වෙලා තියෙන මේ අවස්ථාවේදී. ඇත්තටම ජාතියක් වශයෙන් මම හිතනවා අපේ මානසික දරා ගැනීමේ හැකියාව හොඳ මට්ටම පවතින. මොකද අපි ගොඩක් ව්‍යසනයන් වලට මුහුණ දෙච්ච අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්න ජනතාවක්. කියන්නේ ගොඩක් කියන අපේ පරම්පරාවේ කට්ටිය ඇත්තටම දැකලම තියෙන විවිධ ව්‍යසනයන් මේ රටේ. ඉතින් ඇත්තටම අපේ දරා ගැනීමේ තත්ත්වය නමුත් මේක තවත්
ඒ දරා ගැනීමේ ශක්තියට තවත් අභියෝගයක්. ඉතින් මෙතනදී ඇත්තටම අපේ සමහර වෙලාවටදී ඇත්තටම ඔබතුමා කිව්වා වගේ මේ හඳුන්වති මහත්තයා කිව්වා වගේ කරගන්න දෙයක් නැහැනේ. දරුවෝ කොහමද හිර වෙලා එළියට යවන්නත් බෑ. කර කියාගත්ත. ඉතින් අන්න ඒ අවස්ථාවේදී අපිට වෙනස් වෙන්න පුළුවන් එකම විදිහ තමයි මානසිකව අනුවර්තනීය වීම. ඉතින් එතනදී අපි අපේ අර පීඩාකාරී සහ දුෂ්කර තා මැදේ වුවද කොහොමද අපි වර්ධනය වෙන්නේ? සමාජීය වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් කොහොමද වර්ධනය වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතන්නට යොමු වෙන්න ඕනේ. කියන්නේ උදව් කරන්න පුළුවන් අයට උදව් කරන්න. කියන්නේ අන්‍යයන් සමග ඒ සම්බන්ධතා දැන් ඔන්ලයින් මොකද ඇත්තටම අර ඔන්ලයින් එකේ දෙපැත්තක් තියෙනවානේ. අර දුරස්ත වෙච්ච සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමට එක අතකින් හොඳ පැත්තක්. ඉතින් ඒ වගේ ධනාත්මක ලෙස ඒක භාවිතා කරන්න. කියන්නේ දරුවන්ට ගේම් ගහනවා වෙනුවට තමාගේ යාළුවන් එක්ක සාකච්ඡා ඇති කරගන්න. මම ඇත්තටම ඉස්කෝලවලට අද උපදෙස් දීලා තියෙන්නේ අර පාඩම් උගන්වනවට අමතරව ළමයි එක්ක කතා කරගන්නත් පොඩි කාලයක් දෙන්න ඔන්ලයින් ටීචින් වලදී. කියන්නේ ඒ වගේ දේවල් අවශ්‍යයි. මොකද ඒ සමාජ අපි අර ආචාර්ය මහේෂ් කිව්වා වගේ අපි ගොඩක් කියන්නේ සමාජශීලී ජාතියක් නේද? ඉතින් ඒ නිසා ඒක දැන් අපිට නැති වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ සමාජීය වශයෙන් සහ ආධ්‍යාත්මික පැත්තෙන් වර්ධනය වීමට අපි මේක අපිට අපේ දැක්ම වෙනස් කරගන්න පුරුදු වෙනස් කරගන්න ඇතිවෙච්ච අවස්ථාවක් ලෙස දැකලා කියන්නේ සමහර විට අපි අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා වෙන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වුණා අපේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන්න. නමුත් මේක හින්දා කරන්න බෑ. ඉතින් ඒ අතර කාලය තුලදී අපිට වෙනත් කුසලතාවයක් මොකක් හරි දිනු කරගන්න පුළුවන්ද? දැන් ළමයින්ට උනත් අපි බලන්න ඕනේ හරි මේ පාඩම් පොතේ තියෙන දේවල් විතරක්දම අධ්‍යාපනය කියන්නේ. ජීවන කුසලතා ප්‍රගුණ කරගන්න. ඉතින් නැත්තම් අපිට මෙච්චර කල් කරගන්න වෙලා තිබිච්ච නැති දෙයක් වෙත යොමු වෙන්න. ඒ වගේ අපේ අර වෙනත් දැක්මක් ඇති කරගන්න අපි යොමු වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපිට අර මේ ෆිසිකලි කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් අර එතනදී අර මානසිකව වෙනස් වෙලා ඒකට මුහුණ දෙන එක දියුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. පොඩ්ඩක් වශයෙන් දැන් මේ මහාචාර්ය දැන් මේ සියල්ල ගොඩනගලා තියෙන්නේ මේක කවද ඉවර වෙයිද? මේක කවද අවසන් වෙයිද? දැන් අපිට වෙච්ච පහුගිය ව්‍යසනකාරී දයවල් දැක්කහම අපිට යම් සැලැස්මක් තිබුණානේ නේද? මේ කාල සීමාවෙදී මෙහෙම වෙයි කියන දැක්මක් තිබුණානේ. ඉතින් ඇත්තටම දැන් මේ කොවිඩ් කවද ඉවර වෙයිද මේක? දැන් අපිට මේ විදිහට මේ ඉන්නද වෙන්නේ දිගටම? දැන් ඒකේ මට ඔබතුමාගෙන් තව චුට්ටක් එකතු කරගන්න ගයන් කියන දෙයට දැන් මේකෙන් වැඩිම පීඩාවට ලක් වෙන ජනතාව මේ කොවිඩ් වසංගත තත්ත්වය තව දුර ඇදෙන්න වැඩිම පීඩාවට පත් වෙන ජනතාව ගත්තොත් මං හිතන්නේ අර අඩු ආදායම් ලබන එහෙම වෙන දෛනිකව ජීවත් වීමට මේ ෆයිට් කරන මිනිස්සුනේ. ඒගොල්ලෝගේ ක්‍රියාවලිය තමයි නතර වෙන්නේ. ආණ්ඩුව පැත්තේ තර්කෙත් තමයි ඒගොල්ලෝගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒගොල්ලෝගේ දෛනික ආදායම් මාර්ග උපයා ගැනීම වෙනුවෙන් තමයි අපිට මේක මේ විවෘත කරලා තියාගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක බිඳ වැටෙන්න දෙන්න බෑ. 40 ලක්ෂයක් ඉන්නෝ එවැනි අය. එතකොට දැන් මේක තව ඉස්සරහට ගියොත් මේ තත්ත්වයට ඒ අයටත් උත්තරයක් හම්බ වෙන්නේ නැත්නම් මේක ඉතා ඉක්මනින් ඉවර කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තිබුණොත්. මොකද ඒක දැන් අද ගත්තොත් එහෙම අපි ගිය සතියේ මෙතනට එනකොට සීනි කිලෝ එක 135යි. අද 170යි. ගිය සතියේ මේ වේදිකාවට අපි වෙලා වාඩි වෙනකොට මුං 8 කිලෝ එක රුපියල් 800යි අද 1000යි. ප්ලේන් ටී 25යි සමුදේ ඉඳලා. සමුදේ ඉඳලා ප්ලේන් ටී 25යි පාන් රත් සමුදේ ඉඳලා බනිස් ගෙඩිය රුපියල් 10කින් වැඩි වෙනවා, පාන් ගෙඩිය රුපියල් 5කින් වැඩි වෙනවා. කේක් කන්න හම්බෙන්නේ නැහැ කොහොමත්. කේක් කිලෝ එක රුපියල් 100කින් වැඩි වෙනවා කියනවා. දැන් බඩු මිල පාලනයක් නැතුව මිල වැඩි වෙලා තියෙනවා. ඊයේ වෙළඳ පොළට යන කෙනෙක් අද. ඉතින් ඒකෙත් වැඩිම පීඩනේ තියෙන්නේ ආයි අර යම් ධනයක් තියෙන කොවිඩ් හැදුනොත් පෞද්ගලික රෝහලකට යන්න පුළුවන්කම තියෙන කෙනාට නෙමෙයි. කොවිඩ් හැදුනත් ගෙදර ඉන්න සිද්ධ වෙන කෙනාටම තමයි දරු පහුලත් එක්ක අර ඩොක්ටර් කිව්වාගේ ඉඩකඩ නැති ගේ ඇතුලේ ඉන්න සිද්ධ වෙන කෙනාටම තමයි මේ පීඩනේ තියෙන්නේ. ඒතර එයාට සිද්ධ වෙනවා අනිවාර්යෙන් මරුණත් කමන්නේ කුලියක් හොයාගෙන හරි වැඩට යනවායි කියන තැනට බහින්න. මොකද මේ ජීවන වියදමටත් උත්තරයක් නැහැ නේද? මොකද අර ඒගොල්ලෝගේ ආරක්ෂාව වෙනුවෙන් විවෘත කරගෙන ඉන්නවයි කියන කට්ටිය මේ බඩු මිල ගැන කතා කරන්නේත් නැහැ. ඒක දැන් ආණ්ඩුවේ වැඩක් නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. මම දන්නේ අතරම බේකරි හිමියන්ගේ සංගමෙන් තීරණය කරයි කියලා කියන්නේ බේකරි හිමියෝ තීරණය කළා නෙමෙයි. මන්ත්‍රීතුමා මේ වෙළඳ පොළ කට්ටියට ඒගොල්ලෝ ඔබතුමාට එන අවසන් සිද්ධ වෙනවා. පොඩි වෙලාවක් දෙන්න මට. එතකොට ඔබතුමා කියන්නේ මේක ඉක්මන් කළොත්ද හරියන්නේ ගයන් කියන දේ. නැත්තම් මේක කෙටි කරගත්තොත්ද දික් කරගෙන යන කින්ද
ඔබතුමා කියන කාරණේත් එක්ක මම එකඟ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔබතුමා කිව්වේ මේ කොවිඩ් වසංගතය නිසා දරුණු ආකාරයටම ඒ අහිතකර ප්‍රතිඵල ලබන්නේ අඩු අවම පහසුකම් සහිත අපි අන්ඩර් ප්‍රිවිලේජ් කියන අඩු ආදායම් අවම පහසුකම් සහිත ඒ ජන කොටස් තමයි ඒ දරුණුවටම මේ වසංගතය නිසා පීඩා විඳින්නේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් විශේෂඥයෙක් කියන මහාචාර්ය මයිකල් මාමත් කියන මහා බ්‍රිතාන්‍යයේ එතුමාගේ පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මහා බ්‍රිතාන්‍යය එක්රත් රාජ්‍යය. ඔය කොයි රට ගත්තත් අර සමාජයේ අවම පහළ ස්තරයේ තමයි මේකෙන් වැඩිම ආකාරයට බැටකන්නේ කියන එක. ඉතින් මේක අපි කොච්චර කාලයක් මේකෙන් බැට කනවාද මේකෙන් පීඩා විඳිනවද කියන අපි අතේම තමයි මේ තීරණේ එන්නේ. ඒකට ඉන්නසොට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ ආචාර්ය පවිත්‍රා මහත්මිය කියපු දේවල් වලට පොඩ්ඩක් එකතු කරන්න වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධින මේ අධ්‍යාපනය සම්බන්ධයක් එකතු කරන්න. ඒකට දැන් මේකෙන් අපි කොහොමද ගැලවෙන්නේ? ඒක තීරණය වෙන එක දෙයක් තමයි අපි කොහොමද මේක පරද්දන්න නව සාමාන්‍යයට අනුගත වීම සිද්ධ වෙන්නේ කියන එක. ඒකට තව උදාහරණයක් ඔය අධ්‍යාපනයෙම දෙන්න පුළුවන්. දැන් අවුරුදු දෙකක් තිස්සේ පාසල් අධ්‍යාපනයේ බිඳවැටලානේ තියෙන්නේ. ඉතින් එතෙන්දී දැන් ඔන්ලයින් අධ්‍යාපනයේ මේකට විසඳුමක් කියලා හිතුවට ඒක විසඳුමක්ම නෙමෙයි. ඒක නිසා ඇති වෙන ප්‍රශ්න ප්‍රමාණය තවත් වැඩි. අර ඔබතුමා කිව්වා වගේ මෙතරත් ඇති නැති පරතරය ඒ අඩුපාඩුව තවත් වැඩි වෙනවා. මොකද ලංකාවේ 40% ගානකට විතරයි මේ ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් තියෙන්නේ. පාසල් සීමිත සංඛ්‍යාවකට පමණයි. අනිත් ශිෂ්‍යයන්ගේ එතකොට අර කලින් තිබ්බටත් වඩා මොකද ලංකාව වගේ රටක් ගත්තම අධ්‍යාපනය තමයි පහළ මට්ටමේ ආදායම් මට්ටම හෝ සමාජ මට්ටමේ තියෙන කෙනෙකුට ඉහළට නගින්න තියෙන එකම මාර්ගය. ඉතින් එතන තව තවත් මේ පරතරය වැඩි වෙනවා. ඉතින් අපි නව සාමාන්‍යයට හරියට යමු වුණාද? ඔන්ලයින් අධ්‍යාපනයේ පමණක්ම නෙමෙයි නව සාමාන්‍ය කියන්නේ. මේ වගේ තත්ත්වයක් හරි දැන් අපි ගත්තොත් එහෙම පරිසරයේ පාදක කරගත් අධ්‍යාපනය. මොකද දැන් ගෙවල් වල ඉන්නවට වඩා පරිසරයට ඉන්නකොට අර කොවිඩ් රෝගේ වැළඳින අවදානමත් අඩුයි. අපි ඒකට යමු වුණාද? එහෙම නැත්නම් අර දැන්ට අපි කරගත්ත විභාග පාදක කරගත්ත දැනුම වැඩියෙන් මේ පරීක්ෂා කරන ක්‍රමයෙන් ශිෂ්‍ය මූලික අධ්‍යාපන ක්‍රමයක් යොමු වෙන අවස්ථාවක් තිබුණා. අපිට අවස්ථා තිබ්බා මෙතන පොඩ්ඩක්. මේ අවස්ථා ටිකෙන් මට තාම සැකයක් තියෙනවා අපි එකකින් උපරිම ප්‍රයෝජනෙ ගත්තද කියලා අර නව සාමාන්‍යයට යොමු වීම. මේ කතාවම අනිත් දේවල් වලටත් අදාළයි. ඒ කියන්නේ අර මං කිව්වේ සැපයුම් පද්ධති එන්නත් කරන්නේ. අපිට අර තිබුණ යම් අවස්ථාවලින් අපි උපරිම ප්‍රයෝජන ගත්තාදෝ කියන සැකය මට තියෙනවා නව්‍ය සාමාන්‍යයට යොමු කර. ඉතින් මම අනිත් දේ තමයි දැන් අපිට හැමදාම මෙහෙම කරගෙන ඉන්න පුළුවන්. දැන් මේ සංචරණ සීමාවන් මේ වගේ බරපතල අවස්ථාවල අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල හදිසි නීතිය වගේ අර අන්තිම කෙරවලේ සංචරණ සීමාවන් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. හැමදාම අපිට මේක කරගෙන ඉන්න පුළුවන්ද? ලොක්ඩවුන් කරනවා ආය අරිනවා. ලොක්ඩවුන් කරනවා ආය අරිනවා. අපි වගේ රටකට මේ දේ කරන්න පුළුවන්ද? අපි කරන්න හදන්න ඕනේ එහෙම නොවෙන්න විදිහට අර නව්‍ය සාමාන්‍ය තත්වයකට රට යොමු කිරීම තමයි අපගේ ගමන් මාර්ගයේ විය යුත්තේ. මොකද මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද දැන්ට පේන විදිහට කොහොමද මේ අවුරුද්ද ඉවර වෙන පාටක් මේක පේන්නේ නැහැ. සබන අවුරුද්ද සමහරකට තියෙයි. සමහර පුරෝකතන තියෙනවා 2024 කියලා අපි දන්නේ නැහැ. ඒවා මොකද පුරෝකතන කියන එක සමහර ලාවට ඉතින් පුරෝකතන වලින් ඉවරයි. ඉතින් ඒක අපි හරියටම දන්නේ නැහැ. ඒ වුණාට දැන්ට පේන විදිහට යම් කාලයක් මේක තියෙයි වගේනේ. ඉතින් ඒක පරද්දාගෙන අපි ඉස්සරහට යන්න අපි කොහොමද නව්‍ය සාමාන්‍යයට යොමු වෙන්නේ? අනාගතයේ පුරෝකතනය කරන්නේ කොහොමද? සැලසුම් කරන්නේ කොහොමද? අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අර ඔබතුමා කිව්වා වගේ ආපදා කළමනාකරණේ ආපදාවට ලෑස්ති වෙන්නේ කොහොමද? අපි දැන් රෝගීන් අඩු වෙනවා තමයි. ඒකට ඊළඟ රෝගය අඩු එන බව අපි කොහොමද දැනගන්නේ? ඉතින් අපිට ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තේ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඕගු දැන් ඒ රටවල එක රෝගියෙක් ආපු ගමන් ලොක්ඩවුන් කරනවා. මං හිතන්නේ අපි මේ මට්ටමට යමු යුතුයි කියලා. මොකද සෞඛ්‍ය සේවාවේ සියලු පහසුකම් වෙනස්. හැබැයි අපි ඉගෙන ගන්න ඕනේ තමයි ඒගොල්ලෝ දැඩි අවධානයෙන් ඉන්නේ. සිංගප්පූරුව ගත්තත් එහෙම නැත්නම් ඒ ඕන රටක් ඉතා දැඩි අවධානයෙන් ඉන්න විවිධ ක්‍රියාමාර්ග භාවිතා කරමින් පරිේෂණ කරමින් ටෙස්ට් කරමින් විවිධ ක්‍රියාමාර්ග කියන්නේ රෝගීන් අඩු වුණත් පාලනය අතාරින්නේ නැහැ. ඒකයි වැදගත්. දැන් අපි හොඳට පාලනය කරගෙන හිටියානේ. යම් අවස්ථාවක පාලනය ගිලිහුණා. අර රටවල උඩට ආවත් පාලනය අතාරින්නේ නැහැ. ඒක මං හිතන්නේ ඉතා වැදගත් දෙයක්. මේකෙන් මිදෙන්න නම් මං හිතන්නේ පාලනය පිළිබඳ ග්‍රහණය පවත්වාගෙන යා යුතුම වෙනවා. ඉලක්කගත එන්නත් කරන ක්‍රියාවලිය ඉලක්කගත ක්‍රියාමාර්ගයක් විද්‍යාත්මක පදනමක් මත ඉලක්කගත ක්‍රියාමාර්ගයක් මොන මොහොතද ඊළඟ එක්කෙනා මතුවෙන්න පුළුවන්. ඒක පාලනය කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ සැලසුම් සහගතව විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රියාමාර්ගයක්. එතෙන් තමයි වෛද්‍යාශෝක්‍ය වගේ මොඩලින් ප්‍රෙඩික්ෂන් වගේ දේවල් වැදගත් වෙන්නේ. අන්න ඒ ක්‍රියාමාර්ග දැන් මේ
ඉලක්කගත එන්නත් කරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවනේ. ඒක ඇතුලේ අපිට යම් නිශ්චිත කාල සීමාවක් ඇතුළත යම් සහනදායී තත්යකට යන්න පුළුවන්ද මේ අපේක්ෂා කරන විදියට? මම හිතන්නේ එතන නම් ඇත්තටම ඉතා මේ ප්‍රශස්ත මට්ටමක් يعني 100%ක් හරි කියලා කියන්න බෑ. මම කලින් කිව්වා වගේ යම් තැන් වැරදි සිද්ධ වුණානේ. මේ ආපදාව අවස්ථාවක ඕන තරම් වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඒක සම්බන්ධයෙන් මම හිතන්නේ ප්‍රශස්තව කතා කරන්න ඕන කියන එක. මොකද මොනවානක් දැන් සංඛ්‍යාවන් ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. රටේ ජනතාවගෙන් සමස්ත ජනතාවගෙන් 150කට වගේ මේ අඩු ගන්න එකෙන්නතක් හරි ලබා දීලා තියෙනවා. 122කට එන්නත් දෙකම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. අපි හොඳ දේවල් හැමතිස්සෙම අගය කරන්න ඕනේ. ඒතරත් මම හිතනවා ඒක පිළිවෙලකට වුණා නම් මීටත් වඩා හොඳයි කියන එක. හොඳයි. විශේෂයෙන් වෛද්‍යතුමනි අවසාන වශයෙන් මොකද ඔබතුමාගේ යෝජනාව? අපි කොහොමද දැන් කොවිඩ් නැති රටකට යන්නේ? ඔව් දැන් මහාචාර්ය කිව්වා වගේ මේක කවද ඉවර වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක එක ප්‍රශ්නයක්. ඒ ගැන පුරෝකථනයක් කරන්නත් අපහසුයි. ඊට පස්සේ අපිට තියෙන අනිත් ගැටලුව තමයි අපිත් ඉගෙන ගනිමින් තමයි මෙය පාලනය කරන්නේ. මොකද මේක මුළු ලෝකෙටම අලුත් දෙයක්. ඒ නිසා මම කිව්වා වගේ මේ එදිනෙදා එන දත්ත විශ්ලේෂණ සහ ඒ විශ්ලේෂණ මත වෙන පුරෝකථන අත්‍යවශ්‍යයි. එතකොට ඒ පුරෝකථන සඳහා එම දේවල් වෙන්න කලින් තියෙන සැලසුම් ඒ පිළිබඳ විශේෂඥයත් එක්ක ඒ සැලසුම් තිබීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි අපිට එහෙම දේ සිදු වෙනකොට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ උච්චාවචනයන් තියෙයි. එතකොට අපිට හැමදාම රට වහගෙන ඉන්න බෑ. නමුත් මේ මොහොතේ වගේ තත්ත්වයක් ආවොත් අනිවාර්යයෙන්ම දැඩි සංචරණ සීමාවකට යා යුතු තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන් ආවොත් ඒක නොපැකිලිව ගත යුතුයි කියන එක තමයි අපේ වෛද්‍ය මතය. එතකොට අර එතුමා කිව්වා වගේ අපි මං හිතන්නේ සෑහෙන සාර්ථක විදිහට එන්නත් කරගෙන යනවා. නමුත් එතකොට අර දත්ත විශ්ලේෂණය මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට අර සුනිල් මන්ත්‍රීතුමා කිව්වා වගේ අර යම් කොටසකට යම් බලපෑමක් වෙනවා. නමුත් ඒ මතම පදනම් වෙලා අපි ක්‍රියා කරොත් අර ඉංග්‍රීසියෙන් කියන the hunter becomes the hunted. දඩයම් කරු දඩයම් වුණා කියන සත්‍යයට ඕන්මපත් වෙන්න පුළුවන්. ඒ මත ඉඳන් කරොත්. ඉතින් මෙතන තියෙන්නේ මේක අර බැලන්ස් කර ගැනීම. මේ හැම එකක්ම සත්‍යයක්. නමුත් මේ සත්‍යයන් ඇතුලේ අපි සාර්ථක ගමනක් යන්නේ කොහොමද කියන එක මත තමයි ඔය ඔබ කියන දේ රඳා පවතින්නේ. නමුත් එතකොට මේක යම් කිසි විදිහකට මේ බැලන්ස් කර ගැනීමට තීරණ ගන්න වෙනවානේ. නමුත් ඒ තීරණ ගැනීමේ බලය අපට නැහැ. එතකොට ඒ තීරණ ගැනීමේ බලය තීරණ ගන්න පුද්ගලයන් අර එන විශේෂඥ උපදේශ මත ගන්නවා නම් මට හිතෙනවා මේක පාලනය කරගෙන මේකත් සමග ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. ආචාර්යතුමා ඔබතුමාගේ වචන මම හිතන්නේ මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මම හිතන්නේ කෙටි කාලීනව අපිට වහාම කරන්න ඕනේ රට ලොක්ඩවුන් එකකට යන්න ඕන මේක අර රැල්ල කඩා ගන්න. ඊට පස්සේ මම හිතනවා අපිත් ඇතුළත් අපිත් රජයේ නිලධාරීන් නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා. අපිටත් වගකීමක් තියෙනවා විශ්වවිද්‍යාලයේ ඉගෙනුවත්. අපේ දායකත්වය ලබා ගන්න පුළුවන් සමහර වෙලාවට අවංක චේතනාවකින් රාජ්‍ය නිලධාරීන්ගෙන් සමහරට බුද්ධිමතුන්ගෙන් ව්‍යාපාරිකයින්ගෙන් යම් දායකත්වයක් ඉල්ලුවොත් අපේ ගමේ මිනිස්සේ දුක් විඳින අපිට බලන් ඉන්න බෑ. එතකොට ඒක නිසි කළමනාකරණය කරලා අපිවත් පාවිච්චි කරලා යම් කිසි ෆිලන්ත්‍රොපික් මෙකනිසම් එකක් හදන්න ඕන මේ හැමෝටම උදව් කරන්න. ඒක දෙවෙනි එක. ඊළඟ දේ තමයි මම හිතනවා අපි කෙලින්ම යෝජනා කරනවා රජයේ දේශපාලඥයන්ට වඩා ඔවුන් එක්ක වැඩ කරන නිලධාරීන් සමහර වෙලාවට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල් වෙන්න පුළුවන්, මහාචාර්යවරු වෙන්න පුළුවන්, වෙනත් අය වෙන්න පුළුවන්. එයාලා හරි කෙලින් ඉන්න ඕන. විශේෂයෙන්ම දේශපාලඥයා වැරදි මාර්ගයේ යන එක අපිට ඒතර ටිකක් සමහරලාට ඔවුන්ගේ හැටි. ඔවුන් පුරුදු වෙලා තින්නේ එහෙම තමයි. හැබැයි අපේ රටේ නිලධාරි පැලැන්තිය. එහෙම නැත්නම් බුද්ධිමත් උගත්තුන්ගේ තමයි ලොකු වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ තාමත් එහෙම ලොකු හඬක් නැහැ. සාමාන්‍ය බිම් මට්ටමේ ගුරුවරු PHI මහතුරුන්ගෙන් තියෙන හඬ ඉහළ මට්ටමේ අයගේ රජයේ වක්‍රව හෝ රහසිගතව උපදෙස් ලබා ගන්නා පිරිස තාම ඒකට ලෑස්ති නැහැ. ඒ නිසා අපි හිතනවා අනිවාර්යෙන් මේ දේ වෙන්න ඕන. තුන්වෙනි කාරණා මම කියන්නේ තාම අපේ රටේ එන්නත්කරණය පිළිබඳ මිත්‍යා විශ්වාස තියෙන කණ්ඩායම් ඉන්නවා. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් මුස්ලිම් ප්‍රජාවේ සමහර කොටස් ඒක තාම ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. ඒ නිසා අපි දකිනවා වුන් අතර මේක වැඩි. ඉතින් ඒ නිසා ඒ වගේම තවත් පිරිස් ඉන්නවා මේ පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව රජය දැඩි වැඩපිළිවෙලක් ගන්න ඕනේ. මොකද එහෙම
කොටසක් ඉන්නවා නම් ඒක විශ්වාස නොකරන ඔවුන් ඒ විශ්වාසය මත තබලා මොකද මේක අනිත් අයටත් ප්‍රශ්නයක් හින්දා ඒක කරන්න ඕනේ. ඒක හැබැයි එහෙම කරනකොට ඒ ජන කොටස් වල තියෙන සංස්කෘතික උරුමයන් ඔවුන්ගේ සංස්කෘතික විශේෂත්වයන් අපි පාවා දෙන්න හොඳක් නැහැ. දැන් අපි දන්නවා මිනිසුන්ගේ දීවරයා වගේ නෙමෙයි ගොවියා. ගොවියා වගේ නෙමෙයි මුඩුක්කු ප්‍රජාව. ඒ එක එක සංස්කෘතික විවිධත්වයන් තියෙනවා. ඒ එක එක තැනට ගැළපෙන විදිහේ ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන විදිහේ වැඩපිළිවෙලක් අපි යොදන්න ඕනේ. නැත්නම් ඔවුන් අපිට මේ සමස්ත ක්‍රියාදාමයට එකතු කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපේ හඳුන්වති මහත්තයත් කිව්වා ගොඩක් බිම් මට්ටමේ ඉන්න අවදානම් කණ්ඩායම්. ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට අවදානම් වෙලා තින්නේ කොවිඩ් හින්දා නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ගෙදරක ඉගෙන ගන්න ළමයෙකුට උපකරණ නැහැ, මෙවලන් නැහැ, තාක්ෂණික මෙවලන් නැහැ, දත්ත නැහැ, වෙන පහසුකම් නැහැ. ඒ නිසා මේ කාලේ අධ්‍යාපන වේදන් ඉහළා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට රජයේ රෝහලට ගිහිල්ලා සාමාන්‍ය අසනීපයට බේත් ගත්තු කෙනා දැන් කරන්නේ හොහෙන් හරි ගිහිල්ලා පාමසියට ගිහිල්ලා මොන හරි කීයක් හරි ඔතන් එනවා බේත් ටිකක් වියදම් වැඩි. ඉතින් ඒ නිසා අපිට පේනවා ඔවුන්ගේ වෙනත් වියදම් වැඩි වෙලා තියෙනවා. දැන් විදුලි බිල වැඩි වෙලා, රූපවාහිනී ළමනවා නරමයි. ඒතකොට ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ අවදානම් කණ්ඩායම් පිළිබඳව වෙනම අවබෝධයක් තියෙනවා. ඔවුන් පිළිබඳව ඒ කියන්නේ සමහර වෙලාවට පන්දා දුන්න සමහර ව්‍යාපාරිකයන්ට. එයාලා කියනවා ඉතින් දීපු හින්දා අපි ගත්තා. ග්‍රාමසේක මහත්තයා එල දුන්න ගත්තා. එයාට වැඩකුත් නැහැ ඒක. නමුත් ඒ 5000 ඒ තව දුප්පත් පවුලකට දෙන්න තිබුණා. ඒ නිසා අපි ඒක ඉඳිනට තමයි බිම් මට්ටමේ සක්‍රීය යමක් කරන්න පුළුවන් කණ්ඩායම් තියෙනවා. උදාහරණ මරණාධාර සමිති. ඔවුන් දන්නවා කාටද කොවිඩ්, මෙයා කොහොමද බෝ කරන්නේ, මෙයාට උදව් කරන්න ඕනද, මෙයාගේ ගැටලු මොනවද. හැබැයි කිසිදු තැනකදී සනස වගේ සමිති තියෙනවා. ඒ කියන්නේ අපේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සු බොහොම සජීවීව හැමෝගෙම දේවල් කොයි ගෙදරටද හම්බුනේ නැත්තේ කෝකටද ලැබුණේ ඒ වගේ බිම් මට්ටමේ දේවල් අපි තාම පාවිච්චියට අරගෙන නැහැ කියන එක තමයි මගේ මතය. ඊළඟට අපේ වෛද්‍යතුමත් කිව්වා අපි හැම වෙලේම පශ්චාත් ආපදා කළමනාකරණය තමයි අපේ වැඩිම අවධානය. හැබැයි පූර්ව ආපදා කළමනාකරණය නෑ අපේ රටේ. ඒ කියන්නේ රටක් තාක්ෂණික වශයෙන් ආපදා කළමනාකරණයට ලෑස්තිලා වැඩක් නැහැ. සමාජ සංස්කෘතික වශයෙන් ඒක ලෑස්ති කරේ නැත්තම්. දැන් උදාහරණයකට අපේ රටේ ගම් වතුර ආපුවාම ගම් වතුර බලන්න ගිහලා 5 දිනක් මැරෙනවා. හැමදාම ලෑස්ති කරනවා සමහර වෙලාවට දියේ ගිල්ල මැරෙනවා. ඒ නිසා අපි මේ ප්‍රජාව මේ අලුත් ආකාරයේ මේ සජීවී අපි අතරම ඉඳගෙන අපිට හානි කරන මේ ආපදාවට අපි ලෑස්ති කරන්න ඕන. ලෑස්ති කරන්න නම් දේශපාලන නායකත්වය මේකට අනිවාර්යෙන් අවශ්‍යයි. හැබැයි දේශපාලන නායකත්වයේ පැහැදිලිවම තමුන්ගේ බලය රැක ගැනීමට වඩා මේ මිනිස්සු හිටියොත් තමයි මේ රටේ මේ අසනීපේ නැති වුණොත් තමයි අපිට ඉන්න පුළුවන් වෙන්නේ, ඔයාලට මාධ්‍ය කරන්න පුළුවන් වෙන්නේ, අපිට විශ්වවිද්‍යාල උගන්වන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ යන විදියට ගියාම මම විශ්වාස කරනවා අන්තිමට මම හිතනවා සෞඛ්‍ය ඒ කියන්නේ මිනිස්සෙක් එක වේලක් කාලා ගෙදර හිටියත් ඔහු මිය යන්නේ. හැබැයි අර වගේ අවදානම් කණ්ඩායමකින් අඩු ආදායම්ලාභී මිනිස්සෙක් ගෙදරට පාරට ඇවිල්ලා ඔහු ලෙඩේ අරගෙන ගෙදරට ගියොත් ඔහු මිය ගියොත් මම දන්න තරමින් ඔහුගේ පවුලත් ඉවරයි, ඔහුත් ඉවරයි. ඒ නිසා මේ වෙලාවේ රජය සහ අනිත් අය එකතු වෙලා මේ මිනිස්සුන්ට යම් ආධාරයක් දීලා රට తాවකාලිකව ලොක්ඩවුන් කරලා හරි මේ රැල්ල කඩාගත්තොත් මම හිතනවා අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. ඒකට හැමෝගෙම දායකත්වය දෙන්න අපිත් සූදානම් කියන එක පවසනවා. මහාචාර්යතුමා මට කියන්න ඕන එක කාරණාවක් තමයි මම මේ කොරෝනා හැදිච්ච දවසේ ඉඳලා නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැන් මේ නිමේෂය පන්ති ಜಾති කුල ආගම් වශයෙන් දේශපාලනය කරන නිමේෂයක් නෙවෙයි. මේ උල්රිච් බෙක් කියලා සමාජ විද්‍යාඥයෙක් ඉන්න ඔහු විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව ගැන කතා කරමින් ඔහු කිව්වා විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව විසින් මේ නිසා ආපදාභිමුඛ සමාජයකට ගෙනියනවා. අද කොවිඩ් කියන්නේ ඒකට තව එකතුවක් විතරයි. මේ වගේ යුගයක අපි කල්පනා කරන්න ඕන ලයිෆ් ඇන්ඩ් ඩෙත් පොලිටික්ස් ගැන. ජීවිතය හා මරණය පිළිබඳ දේශපාලනයක් තමයි අපි කළ යුත්තේ. මොකද මා හෝ ඔබ කොයි මොහොතේ මිය යනවාද කියලා කියන්න බෑ. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම මගේ මිත්‍ර සමාජ විද්‍යාඥ මහේෂ්ගේ අදහස අනුමත කරනවා. මේ මොහොතේ අපි සමාජයක් විදියට යම් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතුයි. හැබැයි මේ කැපකිරීම් නොකරොතින් සමාජයක් විදියට ඔබද මාද සියලු දෙනා මිය යාමට නියමිතයි. මේක තමයි සත්‍යය. එතකොට මේ කැපකිරීම් කිරීම සඳහා අවශ්‍ය කරන මානසික යාන්ත්‍රණයක් අපි හිතන්න හොඳ නැහැ අපේ ළඟ නැහැ කියලා. අපේ නීතිය දැනටම තියෙනවා. මෙහෙම යාන්ත්‍රණයක් පිහිටුවල තියෙනවා. ඒ යාන්ත්‍රණය සර්වපාක්ෂික එළඹුමකින්
ඇවිල්ලා මේ සමාජයට කිව්වොතින් තමයි මේ සමාජ මිනිස්සු පිළිගන්නේ. ඒ නිසා මම මේ ආණ්ඩුවට අවසාන වශයෙන් යෝජනා කරනවා දැන් අපි අතින් කාගේනුත් වැරදි සිද්ධ වෙනවා. මේක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. අපි පිළිගන්න ඕන අවංකව අපේ අතින් යම් වරදක් වුණා. වහාම මම මේ ආණ්ඩුවට යෝජනා කරනවා දේශපාලනික මම කියන්නේ මේක ඉග්නොරන්ස් මෝහය අවිද්‍යාව පසක දාලා දැන් මේ මොහොතේ සවිඥානික සවිඥානික වෙලා වහාම අපිට තියෙන මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඇක්ට් එක ඊටාම හොඳ පනතක්. මේ පනත ක්‍රියාත්මක කරායි කියලා කැබිනට් මණ්ඩලයේ බලතල අහිමි වෙන්නේ නැහැ. ඒකයි දැනගන්න. ජනාධිපතිවරයාගේ තනතුරට කිසිම හානියක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා නිල බලයෙන් එහි සමාජිකයෙක්. ඊටාම වැදගත් අමාත්‍යවරු සියලු දෙනාම ඉන්න එකම වෙනස තියෙන්නේ සියලු දෙනාගේ සහයෝගීතාව අරගෙන පක්ෂ විපක්ෂ අපේ ඉන්න රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න සියලු දෙනාගේ විශේෂඥයින්ගේ සියලු දෙනාගේම සහයෝගය අරගෙන වැඩ කරන්න ඉදිරියට හම්බ වෙනවා. මම කියන්නේ මේ කියන කිසිම දෙයක් කරන්න බෑ ලංකාව මුහුල දීලා තියෙන මේ මූල්‍යමය අර්බුදයෙන් ගොඩ එන්න නැත්තම්. වහාම මේ මූල්‍යමය අර්බුදයෙන් ගොඩ එීමට නම් අපි කල යුතුයි අපි වෙනත් ආකාරයකට අපේ තීන විදේශ විනිමය සංචිත පිළිබඳ ප්‍රශ්නේ निराකරණය කරගන්න යම් මැදිහත් වීමක් කරන්න ඕන. ඒ සඳහා තියෙන හොඳම ප්‍රවේශය තමයි බහුපාර්ශ්වීය ප්‍රවේශය. බහුපාර්ශ්වීය ප්‍රවේශයකින් ගිහිල්ලා ලෝකයට ආයාචනා කරන්න සිද්ධ වෙයි අපට. අපේ ණය කපා හරින්න කියලා කියන්න සිද්ධ වෙයි. හැබැයි මේ යන විදිහට කවදාවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. වඩා වෙන්නේ ලංකාවට තව තවත් ඉදිරියේ ආර්ථික සම්පාදක තහංචි මේවා ඉදිරිපත් වෙන්න තමයි නියමිතව තියෙන්නේ. තවත් ඛේදනීය තත්වයකට යන්නේ නැතුව මම යෝජනා කරන මේක ගෝල්ඩන් අවස්ථාවක්. අපි වැරදි නිවැරදි කරගමු. මේ සමාජය ගැන හිතලා මේ පනත ක්‍රියාත්මක කරන්න. මේක තමයි මට අවසාන වශයෙන්. හොඳයි. හොඳයි ස්වාමී. එහෙමයි. ඇත්තටම දැන් එක සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි කවුරුත්. මොකද හේතුව මුළු සමාජයක්ම එක ඉල්ලීමක් ඉල්ලනවා. ඒ ඉල්ලීම ඉල්ලන හැම පාර්ශවයක්ම මම හිතන්නේ මේ කටයුත්ත ප්‍රතික්ෂේප කරන්න මේ මෙහෙයුම ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි මේකට දායක වෙන්න කොටසකුත් එක තමයි ඉල්ලීම කරන්නේ. අද රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති කියනවා නම් අපි සඳුදා ඉඳලා වැඩට එන්න වෙන්නේ නැහැ අපිට මේ තත්ත්වයට රජයේ තීරණයක් ගත්තේ නැතොත් කියලා. කියන ගමන් එයයි කියනවා. හැබැයි රජයේ තීරණයක් ගත්තොත් අපි ලෑස්ති සම්පූර්ණ දවසට ලක්ෂයක් PCR කරන්න රැපිඩ් එන්නත් ක්‍රියාවලියට යන්න රැපිඩ් ටෙස්ටින් වලට එන්න අපි ඔක්කොම එකට වෙලා කරමු කියලා. දැන් මම දැක්ක ඊයේ වෙනකොට පෞද්ගලික අංශයට අර මිල සීමාවක් දාපු නිසා පෞද්ගලික අංශයේ PCR කිරීම සීමා කරලා තියෙනවා යයි කියලා. දැන් රජයට තියෙන්නේ මොකද්ද? ඒ PCR යන්ත්‍ර රජයට ගන්න. රජයට පවර ගන්න මේ වෙලාවේ. ඒක යාන්ත්‍රණයක් මම අර බුදුහාර යෝජනා කරා වගේ. මේක පෞද්ගලික රාජ්‍ය කියලා එකක් නෑ දැන්. මුදල් මත නෙමෙයි මේක හිතන්න ඕන. ඉතින් ඒක නිසා එහෙම කරන්න මෙහෙයුමකට අවශ්‍යයි. මෙහෙයුමකට අපි රට එන්න ඕනකම තියෙනවා. ඒ එන මොහොතකම අපි දැන් ඇවිල්ලා ඉන්නේ. එතෙන්දී ඒක රාජ්‍ය තීරණයක හිටියා, විශේෂයෙන් ආණ්ඩුව තීරණයක හිටියා, දේශපාලන අධිකාරිය තීරණයක හිටියා, රට වහන්නේ නැහැ කියලා. දැන් වහන්න සිද්ධ වෙනවා. ඒක අපිට ලැජ්ජාවක්, පසුබෑමක් කියලා හිතන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ හිතන්න. ඒක සෞඛ්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒක මේ මොහොතේ මේ වසංගතය පරාජය කිරීමේ අවශ්‍යතාවයක් හැටියට කැපකිරීමක් කරන්න ඕන කියන තැනට දේශපාලන කැපකිරීමක් දැන් කරන්න ඕන. ඒකයි අපි කියන්නේ. මේ දේශපාලන කැපකිරීම අපි කවුරු කරමු මම හිතන්නේ මෙතන ආපු ඔබතුමිය ඇතුළු හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒකට මතයක් හැටියට දායකත්වයක් මේ සැපෙවි. මේ මත දායකත්වය අතිශය වැදගත්. ඉතින් එහෙමනම් සමාජයක් හැටියට අපි ඉස්සරහට යන්න ඕන. තව එක ජීවිතයක් හරි රැකගෙන. අන්න ඒ සඳහා අපි කවුරුත් කැපකිරීමක් කරමු. ඒ කැපකිරීම කරන්න පුළුවන් වුණොත් විතරයි ඇත්තටම අපි මේ වැඩසටහනට එන හැම කෙනෙක්ම මම හිතන්නේ ලබන සතියේ එන්න පුළුවන් වෙයිද කියන සැකයෙන් තමයි එළියට බහින්නේ. ඒක තමයි gederin එළියට බහින හැම කෙනෙක්ගේම අද යථාර්ථ තත්ත්වේ. ඒ තත්ත්වේ නැති කිරීමේ වගකීම තියෙන්නේ දේශපාලන බලයට, දේශපාලන අධිකාරියට. නැතු වෙන කාටවත් නෙමෙයි. මොකද දේශපාලන අධිකාරිය හෙට ගන්න තීරණය මත තමයි අවසානයේ මේ සියල්ල තීන්දුව වෙන්නේ. ඒක තමයි ඇත්ත යථාර්ථය. ආණ්ඩුව ගන්න දේශපාලන තීරණය මත තමයි මේ තීරණේ යථාර්ථය වෙන්නේ. එහෙම නැත්තොත් සමාජයේ තීරණ ගත්තයි කියලා පස්සේ ආණ්ඩුවලට මුකුත් කරන්නත් බෑ. මොකද සමාජයත් අවසානයේදී Taman වෙනුවෙන් තීරණ ගන්න තැනටපත් වෙනවා. ඒක වළක්වන්නත් බෑ. ඒක නිසා මේ බල තුලණයක අද ඉන්නේ අපි එක පැත්තකින්. එක්ක සමාජයේ තීරණ ගන්න වෙනවා මේ වසංගතයේ එරෙහිව. නැත්තම් දේශපාලන බලය විසින් ඒ තීරණය ගන්න වෙනවා. හැබැයි එක තීරණයක් තමයි ගන්න වෙන්නේ. එක තීරණයක් ගන්න වෙනවා. ඉන් පස්සේ අපිට කල්පනා කරන්න පුළුවන් අපි රටක් හැටියට ආර්ථිකය දියුණු කරගන්නේ කොහොමද? දුප්පත්කම නැති කරන්නේ කොහොමද? විදේශ විනිමය ඇති කරගන්නේ කොහොමද? මේ අපේ මොකද මේ
ගයන් මේකත් අවසාන වශයෙන් කියන්න ඕන. අපි ඍණ මට්ටමට වැඩිච්ච ආර්ථිකයක් මේ සති 3ක් ඇතුළත ධන ආර්ථිකයක් වෙන්නේ නැහැ. 7.6ක් තිබිච්ච විදේශ විනිමය සංචිතේ 2.4ට වැඩිච්ච එක මේ සති 3ක් ඇතුළත ආයි ධන වෙන්නේ නැහැ. නවසීලන්තේ මං හිතන්නේ ගත්තේ දැවැන්තම තීරණයක්. මොකද නවසීලන්තේ වගේ ආර්ථිකයක් එක දවසක් වහලා තියෙනවා කියන්නේ අපේ මුළු අවුරුද්දක ජාතික ආදායම තරම් ඒගොල්ලන්ට අහිමි වෙනවා. අපේ මුළු අවුරුද්දක ජාතික ආදායම තරම් අහිමි වෙනවා. ඩොලර් බිලියන 80ක්. ඒගොල්ලන්ට දවස් දෙක තුනකදී ඒක අහිමි වෙනවා. හැබැයි ඒගොල්ලෝ දේශපාලන තීරණ ගත්තා ජනතාව වෙනුවෙන්. අපි ඒ තීරණය ගත්තයි කියලා අපිට මහ ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් රටත් ජනතාවත් ආරක්ෂා වෙනවා ඇරෙන්නේ. ඒ නිසා අපි කවුරුත් එක ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මම දේශපාලන අධිකාරියක් නියෝජනය කරලා දේශපාලන පක්ෂයක් නියෝජනය කරත් අධිකරු ජනාධිපතිතුමාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඒ ඉල්ලීම බොහොම ආයාචනාත්මකව ඉල්ලනවා. ඔබතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට ඔබතුමා ඒ තීරණය ගන්නවා. ඒ තීරණය ගත හැකි ඔබතුමාට විතරයි. අවසානයේ මේ රටම බලාගෙන ඉන්න ඔබතුමාගේ කටින් ඒ තීරණය ප්‍රකාශයටපත් වෙනවා. මොකද ඒක ඇතුලේ මම හිතනවා අපි කාටත් දැවැන්ත සමාජ වගකීමක් පැවරෙනවා. ඊට පස්සේ මේ වසංගතය තුරන් කරලා ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් දායකත්වය සපයන. ඒ සඳහා අපි කවුරුත් පෙළ ගැහෙමු එකමුතු වෙමුයි කියන එක තමයි මට අවසානයේ ඉල්ලා හිටියේ. මොකද මාවත හැටියට අපි කවුරුත් විසංවාදයකින් තොරව වාද විවාදයකින් තොරව එකග වෙන්න පුළුවන් පොදු යෝජනාවක් විදිහට මම ඒක ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි. මම කැමැති වැඩසටහන අවසන් කරන්න ඔබතුමිය ජනතාවට දෙන පණිවිඩය මේ වෙලාවේ. මම ඇත්තටම කියන්න කැමතියි මේ අද හිටපු විද්වත් මණ්ඩලය කිව්වා වගේ ඇත්තටම රාජ්‍ය විසින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් එතනදී සමහර විට රජය අපි කොච්චර ඉල්ලුවත් නොගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි අපේ සෞඛ්‍ය රජය මත පමණක් රඳා පවතින්න නැතුව අපිට කරන්න පුළුවන් දේ මම හිතන්නේ දැන් ඇත්තටම ජනතාවේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඉස්සර හිටියට වඩා නෙමෙයි දැන් තමාගේ සෞඛ්‍ය ගැන හිතන්න ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් තමාගේ සෞඛ්‍ය, තමාගේ වගකීම, තමාට පුළුවන් මේක මේ පැතිරෙන එක වළක්වන්න. මොකද මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙන දෙයක්. ඉතින් තමාට කරන්න පුළුවන් දේ ඇත්තටම අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ ටික කරලා අපි ආරක්ෂා වෙමු කියලා තමයි මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි. අපි මේ විද්වත් සභාවට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ හඳුනීති මහත්මයා මේ අවදානම් සහගත තත්ත්වයේ උනත් ජනතාව වෙනුවෙන් ඔබ දැනුවත් කරන්නට අපිත් එක්ක අද මේ මාවත වැඩසටහනට එකතු වීම පිළිබඳව. මොකද මේ දවස්වල හරි අමාරුයි අපිට මේ විද්වතුන් එකතු කරගන්න. මොකද අපි දන්නවා අපි හැමෝම පිළිගන්න ඕනේ මේ තියෙන අවදානම් සහගත තත්ත්වය. මේ තත්ත්වයේ මැද වුණත් මේ විද්වත් අදහස් ලබා දෙන්න පැමිණි ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා දවසේ නැවතත් හමුවන්නට සූදානම්. ඒත් එක්ක ඔබට සෝදායි සතියක්. ආයි. Sirasa TV, the people's channel.